SL Tech YouTube channel එක අදත් ඔයගොල්ලෝ තරදින පිළිගන්නවා. අද මම ඔයගොල්ලන්ට කියලා දෙන්න හදන්නේ වෙනස්ම දෙයක්. අද මම ඔයගොල්ලන්ට ඇප් එකක් ගැන තමයි කියලා දෙන්න හදන්නේ. මම ඉස්සෙල්ලා වීඩියෝ වලදී ඔයගොල්ලන්ට කරේ සර්කිට්ස් ගැන එහෙම Arduino සම්බන්ධව ඉලෙක්ට්‍රොනික කම්පොනන්ට් ගැන. අද වීඩියෝ එක ටිකක් වෙනස් වෙනවා. අද වීඩියෝ එකේ මම ඔයගොල්ලන්ට කියලා දෙන්නේ ඇප් එකක් ගැන. ඒකත් ඉලෙක්ට්‍රොනික වලට ගොඩක්ම වැදගත් වෙන ඇප් එකක්. ඒක ගැන පොඩි හැඳින්වීමක් කරොත් අපි සාමාන්‍යයෙන් ඉලෙක්ට්‍රොනික මොන හරි සර්කිට් එකක් හදනකොට එහෙම නැත්නම් සර්කිට් එකක් ඩිසයින් කරනකොට ඩයග්‍රෑම් එක ඩිසයින් කරනකොට අපිට ගොඩක් ගණන් හදන්න වෙනවා. එහෙම නැත්නම් ගොඩක් සූත්‍ර පාවිච්චි කරලා ගණන් හදන්න වෙනවා. අන්න ඒ වගේ දේවල් ගොඩක්ම ලේසියෙන් කරගන්න පුළුවන් ඇප් එකක් තමයි අද මම ඔයගලන්ට හඳුන්වා දෙන්න හදන්නේ. මේ ඇප් එක භාවිතා කරලා අපිට පුළුවන් සූත්‍ර නොදන්න කෙනෙක්ට උනත් ලේසියෙන්ම සර්කිට් එකක් ඩිසයින් කරගන්න යන්නේ ඇප් එක හරහා. එහෙනම් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට ගිහිල්ලා බලමු මොකක්ද මේ ඇප් එක. අපිට මේ ඇප් එක හරහා මොන වගේ දේවල්ද කරගන්න පුළුවන් වෙන්නේ කියලා. හරි යාළුවනේ අපි දැන් බලමු කොහොමද අපි ඇප් එකෙන් වැඩ කරගන්නේ කියලා. මෙන්න මේක තමයි එන්නේ ඇප් එක ඉලෙක්ට්‍රොනික කැල්කියුලේටර් කියන ඇප් එක. ඕගොල්ලෝ මේක අපි ඕපන් කරගමු. මේ විදිහට තමයි ඕපන් කරගත්තාම අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ මේකේ ඉන්ටර්ෆේස් එක. මම ඔයගලන්ට කිව්වේ නෑනේ මේක ඩවුන්ලෝඩ් කරගන්න කොහොමද කියලා. මේක ඔයගලන්ට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් Play Store එකෙන්. එහෙම නැත්නම් පුළුවන් APK පුව වලින් ඩවුන්ලෝඩ් කරගන්න. මොකද මම එහෙම කිව්වේ Play Store දැන් සමහර iPhone වල නැහැ. ඒ නිසා ඔයගලන්ට මේක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් APK පුව වෙබ්සයිට් එකේ. හරි. මේක ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරගත්තට පස්සේ අපි බලමු දැන් කොහොමද මේකේ වැඩ කරගෙන යන්නේ කියලා. මේක ප්‍රයෝජනවත් වෙන්නේ මොන වගේ දේවල් වලටද කියලා. හරි. අපි මුලින්ම බලමු මේකේ මේ දේවල් වලට එන්න කලින් ලේසිම අපිට සාමාන්‍ය වැදගත්ම ගොඩක්ම ඕන වෙන දේවල් ටිකක් ගැන. මේ දේවල් අතරින් මම මුලින්ම තෝරගන්නවා මෙන්න මේ රෙසිස්ටර් සීරීස් කියන එක. ඒ කියන්නේ අපි රෙසිස්ටර් එකක් සීරීස් කරලා ඒ කියන්නේ අග හොයා ගන්න සූත්‍ර දන්නේ නැත්නම් අපි කොහොමද මෙන්න මේ ඇප් එක පාවිච්චි කරලා රෙසිස්ටර් අපි ගාව තියෙන රෙසිස්ටර් ටිකක සීරීස් කරලා සම්බන්ධ කරාම ඒකේ අගය කොච්චරක් වෙනවද කියලා බලා ගන්න කියලා. ඒකට මම තෝරගන්න මෙන්න මේ සීරීස් රෙසිස්ටර් කියන කොටස. ඒක ටච් කරාට පස්සේ අපිට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. මෙතන ගහලා තියෙනවා උඩම රෙසිස්ටර්ස් ඉන් සීරීස් කියලා. ඊට පස්සේ අපිට වැලියු ඇතුළත් කරන්න කොටස් හතරක් දීලා තියෙනවා. හරි. මම මේක කියන මුලින්ම මේ වගේ දෙයක වැදගත්කම. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි මෙහෙම රෙජිස්ටර් හතරක් එකතු කරයි කියලා සමහර විට හිතෙන්න පුළුවන් සමහර අයට කිසිම වැඩක් නැහැ නේ කියලා. ඒකේ වැදගත්කම තමයි දැන් අපි සාමාන්‍යයෙන් හිතමු මොකක් හරි දැන් අපිට සර්කිට් එකක් හදන්න ඕන වුණා. ඒ කියන්නේ මොකක් හරි අපිට ගෙදරදී සර්කිට් එකක් හදන්න ඕන නා කියලා. අපි ගාව ඩයග්‍රෑම් එකක් තියෙනවා. අපිට හදන්න ඕන අනිත් කලමනා තියෙනවා. කොම්පොනන්ට් වල සමහර දේවල් වල අඩුවක් තියෙනවා. ඒ කියන්නේ අපිට ඒ ඩයග්‍රෑම් එකේ තියෙන අගයන්ම පවතින රෙසිස්ටර්ස් අපි ගාව නැති වෙන්න පුළුවන්. ඒ වුණාට අපි ගාව තවත් වෙන වෙන රෙසිස්ටර්ස් තියෙන්න පුළුවන්. අන්න ඒ වගේ වෙලාවකදී අපිට ඒකෝ කඩේ යන්නත් බැරි වෙන්න පුළුවන්. මොකක් හරි හේතුවකින්ද අපිට තියෙන රෙසිස්ටර්ස් එකෙන් වැඩක් කරගන්න මේ ඩයග්‍රෑම් එක අනුව සර්කිට් එක හදාගන්න ඕන වුණොත් අපිට ගොඩක්ම වැදගත් වෙනවා මෙන්න මේ ඇප් එක. ඒ කියන්නේ ඇප් එක වැදගත් වෙනවා කියන්නේ ගණන් හදලා මේක කරගන්න පුළුවන් මේ ඇප් එක නැතුව. හැබැයි ඒකට එක්කෝ ගණන් ටික ඉගෙන ගන්න ඕනේ. එහෙමත් නැත්නම් ඒක ගණන් ටික ඉගෙන ගත්තත් ඒක කරන්න ටිකක් වෙලා යනවා. අන්න ඒ නිසා අපිට මෙන්න මේ ඇප් එක යූස් කරලා ලේසියෙන්ම මේ වගේ වැඩ කරගන්න පුළුවන් ගොඩක්ම දේවල්. හරි. දැන් ඔයගොල්ලෝ දන්නවා මේකේ වැදගත්කම මොකක්ද කියලා. හරි යාළුවනේ. එහෙනම් අපි දැන් මේකට අපි ගාව තියෙන රෙසිස්ටර් හතරක වැලියු ඇතුළත් කරගෙන බලමු. ඒ රෙසිස්ටර් හතරේ වැලියු ටික එකතු වෙලා එන අගය මොකක්ද කියලා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් රෙසිස්ටර් ටිකක් සීරීස් කරාම ඒ රෙසිස්ටර් වල අගයන් එකිනෙකට එකතු වෙලා තමයි අගය එන්නේ. සියල්ලෙම එකතු වෙයි අගය. ඒක අපිට මේ ඇප් එකම යූස් කරන්න ඕනේ. සාමාන්‍යයෙන් අපිට එකතු කරලා ගන්නත් පුළුවන්. හැබැයි ඒක එකතු කරලා සීරීස් කරාම එහෙම එකතු කරලා ගන්න ඕන කියලා නොදන්න කෙනෙක්ට ලේසියෙන්ම හොයාගන්න පුළුවන් මෙන්න මේ ඇප් එක පාවිච්චි කරලා මේකේ අගේ මොකද්ද කියලා. හරි. අපි දැන් එහෙනම් බලමු කොහොමද වැලියු ඇතුළත් කරගන්නේ කියලා. මේකේ R1, R2, R3 සහ R4 විදියට තියෙනවා. ඒ කියන්නේ resistor 1, resistor 2, resistor 3 සහ resistor 4 කියන එක. ඊට පස්සේ මෙන්න මේ දකුණු අත පැත්තෙන් අපි බලුවොත් මේකේ තියෙනවා ඕම්, කිලෝ ඕම්, මෙගා ඕම් කියලා. ඒ කියන්නේ ඕම්, K ඕම්, M ඕම් කියලා එහෙම දීලා තියෙනවා. ඒ කියන්නේ අපි ඇතුළත් කරන රෙසිස්ටර් එකේ ඒක රෙසිස්ටර් එක ඕම් එකක්ද එහෙම නැත්නම් කිලෝ ඕම් වලින් තියෙන එකක්ද මෙගා ඕම් වලින් තියෙන එකක්ද කියලා අපිට මෙතනින් සිලෙක්ට් කරගන්න පුළුවන්.
මෙතන ඔක්කොම ඕම් තමයි ඩිෆෝල්ට් වෙටලා තියෙන්නේ. මම ඒකත් වෙනස් කරන්නේ නැහැ. නිකන් මං වැලියු 4ක් දීගෙන යනවා. ඒකට සාමාන්‍ය මං නිකන් වැලියු 4ක් දීගෙන යන්නම්. මෙන්න මේ විදිහට 10 20 30 ඊට පස්සේ 40 කියලා දෙන්නම්. මේ විදිහට රෙසිස්ටර් කඩේ ගන්න නැහැ. සාමාන්‍යයෙන් දැන් අපි ගත්තොත් 10 කියලා ගත්තොත් 10 යෝම් නම් තියෙනවා. 20 යෝම් කියලා එකක් නැහැ. 26 තියෙනවා. එහෙමම කඩේ තියෙන වැලියුස් වෙනස්. මේ 40 කියලා එකක් නැහැ. 47 තියෙනවා. එහෙම තමයි තියෙන්නේ. මම මේක උදාහරණයක් විදිහට ඔයගලන්ට මේ ඇප් එකේ වැඩ කරන විදිය පෙන්වන්න තමයි මේ විදිහට නිකන් වැලියුස් 4ක් දාගෙන තියෙන්නේ. හරි. දැන් අපි කිව්වා රෙසිස්ටර් සීරීස් කරාම ඒ සීරීස් කරපු රෙසිස්ටර් වල එකතුව තමයි කියන්නේ අගයන් වල එකතුව තමයි මේකේ ටොලරන්ස් එහෙම නැත්නම් එකතුව විදියට එන්නේ. ඒක අපි බලමු. දැන් මෙතන සාමාන්‍යයෙන් එන්න ඕනේ 40යි 70යි 70යි 20යි 90යි 90යි 10යි 100යි. එතකොට ඊට පස්සේ ඒක එන්න ඕන අගේ 100යි. අපි බලමු ඒක එනවද කියලා. ඒකට කරන්න තියෙන්නේ මෙන්න මේ කම්පියුට් කියලා බටන් එකක් තියෙනවා. ඒක අපි එකපාරක් ඔබන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ උතන උඩ වැටෙනවා රෙසිස්ටන්ස් සමානයි 100යි ඕම් කියලා. ඒ කියන්නේ අපේ වැඩේ හරි. අපිට මෙතන අගයන් 4ක් දුන්නා. අපි කැමති ඒ කියන්නේ අපි ගාව තියෙන රෙසිස්ටන්ස් 4 අගය දුන්නා. මෙතන දීලා තියෙන කම්පියුටර් බටන් එකේ බුවාම මෙතන ඒකේ සමක ප්‍රතිරෝධය වැටෙනවා. හරි. දැන් ඔයගොල්ලෝ කියන්නේ රෙසිස්ටර් 4ක්ම මේකට දාන්න ඕනද? අපි ගාව තියෙන්නේ 2යි. අපිට අවශ්‍ය වෙන්නේ 2ක් එකතු කරලා යම් සංඛ්‍යාවක් හදාගන්න. එහෙම වෙලාවකට අපිට පුළුවන් මෙන්න මේ R1 R2 වලට ඒ අගේ තියෙන අගයන් දෙක දාලා R3 R4 වලට බිඳුව කියලා දෙන්න. එහෙම දුන්නත් ප්‍රශ්නයක් නැහැ. නොදුන්නත් අගයක් නොදුන්නත් R1 සහ R2 වල අගය රෙසිස්ටන්ස් එක විදිහට අපිට ලබා ගන්න පුළුවන්. හරි. ඊළඟට අපි බලමු රෙසිස්ටර් පැරලල් කරලා අගය ලබා ගන්න එක. ඒකට මෙන්න මෙතන තියෙනවා පැරලල් රෙසිස්ටර් කියලා එකක්. ඒක මම ටච් කරගන්නවා. ඊට පස්සේ අපිට මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒකෙත් අර විදිහටම රෙසිස්ටන්ස් සමාන බිඳුව ඕම් කියලා මුලින් වැටලා තියෙනවා. අපි මුකුත් වැලියුස් දීලා නැති නිසා. ඊට පස්සේ අපි එහෙනම් වැලියුස් දෙමු. මේ විදිහට මම නිකන් අරගේ විදිහටම මම සාමාන්‍යයෙන් නිකන් වැලියු ටිකක් දෙනවා. මේකටත් දෙනවා මම 100 200 250 එහෙම වැලියුස් ටිකක් දෙනවා. මේකත් අර විදිහටම අපි නිකන් උදාහරණයක් විදිහට දෙන්න නිසා මෙහෙම දෙන්නේ. මෙහෙම රෙසිස්ටර්ස් ගන්න නැහැ. හරි. ඒක මම එකක ඔයගලන්ට වෙනස් කරලා පෙන්නන්න. මේක කිලෝ ඕම් කියලා මම වෙනස් කරා. මොකද අරගේ අපි ඉස්සෙල්ලා එකෙත් කරේ ඕම්ස් විතරයි. මේකෙත් මම එකක් වෙනස් කරන්න ඕන නිසා නිකන් වෙනස් කරා. හරි. දැන් අපි බලමු මේක මේ බටන් එක ඔබලා. හරි. දැන් ඔයගලන්ට පේනවා රෙසිස්ටන්ස් කියන එක සමානයි 81 ඕම් කියලා. 81.05 කියලා. ඒ කියන්නේ ආසන්න වශයෙන් ඕම් 81යි. හරි. දැන් ඔයගලන්ට තේරෙනවා කොහොමද මේකේ අගය ගන්නේ වෙන්නේ කියලා. අපි දැන් බලමු තවත් වැදගත් එකක් රෙසිස්ටර්ස් වලට පස්සේ අපිට ඊට තවත් වැදගත් වෙනවා කන්ඩෙන්සර්ස් ගැන. කන්ඩෙන්සර්ස් අපිට සීරීස් කරලා පැරලල් කරලා යූස් කරන අවස්ථා තියෙනවා. හරි. මුලින්ම බලමු අපි කැපැසිටරයක් සීරීස්. ඒ කියන්නේ කන්ඩෙන්සර් ටිකක් සීරීස් කරලා ගන්න අවස්ථාවක්. ඒකෙදිත් අපිට මෙතන R1 R2 තිබ්බේ. මේකේ C1 C2 තුන. මොකද කැපැසිටර් 1 කැපැසිටර් 2 කියන එක අරකේ අපිට එක කියන්න ඉදිරිය තිබ්බේ ඕම් සහ කිලෝ ඕම් මෙගා ඕම්. මේකේ තියෙන්නේ කැපැසිටර් වල එක කියන්නේ ෆැරඩ්, මයික්‍රෝ ෆැරඩ්, නැනෝ ෆැරඩ් සහ පිකෝ ෆැරඩ් කියලා. ෆැරඩ් කියන්නේ ගොඩක්ම ලොකු අගයක්. ඒකෙන් කන්ඩෙන්සර්ස් එන්නේ නැහැ. මයික්‍රෝ ෆැරඩ්, නැනෝ ෆැරඩ්, පිකෝ ෆැරඩ් විදිහට කන්ඩෙන්සර්ස් එනවා. ඒ නිසා මම මේකේ මයික්‍රෝ ෆැරඩ් කියන එක සිලෙක්ට් කරගන්නවා. මේකේ මම නැනෝ ෆැරඩ් කියන එක සිලෙක්ට් කරනවා. මේකේ පිකෝ ෆැරඩ් කියලා සිලෙක්ට් කරනවා. මේකෙත් ආයිත් මම මයික්‍රෝ ෆැරඩ් කියලා සිලෙක්ට් කරගත්තා. ඒක ඉතින් ඕගොල්ලෝ ගාව තියෙන කන්ඩෙන්සර් යනුව තමයි තීරණය වෙන්නේ. මොකද ඕගොල්ලෝ ගාව තියෙන මයික්‍රෝ ෆැරඩ් වලින් තියෙන කියන්නේ රිඩික් කන්ඩෙන්සර් එකක් නම් අපිට පුළුවන් මයික්‍රෝ ෆැරඩ් කියන එක දාගන්න. එහෙම වෙනස් කරගන්න පුළුවන් ඒ අදාළ කන්ඩෙන්සර් යනුව. හරි. මම දැන් දාන්නම් මේකේ මයික්‍රෝ ෆැරඩ් 220 කන්ඩෙන්සරයක් තියෙනවා කියලා. ඊට පස්සේ මේකේ නැනෝ ෆැරඩ් අපි සාමාන්‍යයෙන් දාමු 470යි කියලා. ඊට පස්සේ පිකෝ ෆැරඩ් උත් මම දාන්නම් 270ක් කියලා. ඊට පස්සේ ආයිත් මයික්‍රෝ ෆැරඩ් කන්ඩෙන්සරයක් තියෙන එක මම 100යි මයික්‍රෝ ෆැරඩ් කියලා දැම්මා. හරි. දැන් අපි බලමු මේකේ කැපැසිටන්ස් එක කොහොමද එන්නේ කියලා. සමක දාරිත්‍ර. හරි. දැන් ඕගොල්ලන්ට මෙතනින් ෆැරඩ් වලින් අගයක් කියනවා. ෆැරඩ් 2.69යි ඒ විදිහට දිග උත්තරයක් එනවා. හරි. ඍණ 10යි කියලා. මේක ඕගොල්ලන්ට මිලි ෆැරඩ් වලින් කන්වර්ට් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් මයික්‍රෝ ෆැරඩ් වලට කන්වර්ට් කරගන්න පුළුවන්. ඕගොල්ලන්ට අදාළ
එකකට කන්වර්ට් කරගන්න මේ හැකියාවක් තියෙනවා. මෙතන ඩිෆෝල්ට් පෙන්නන්නේ අපිට ෆැරඩ් වලින්. මොකද ඒකකේ මේ ප්‍රධාන එකකේ වෙන්නේ ෆැරඩ් නිසා. ඒකේ උප එකක තමයි මේ මයික්‍රෝ ෆැරඩ්, නැනෝ ෆැරඩ්, පිකෝ ෆැරඩ් කියන්නේ. ඒකින්ද මේක ප්‍රධාන එකකෙන් තමයි අපිට මේකේ අවසාන උත්තරේ පෙන්වන්නේ. හරි. ඊට පස්සේ අපි දැන් බලුවේ කැපැසිටර් ඉන් සීරීස්. ඒ කියන්නේ කැපැසිටර් ටිකක් සීරීස් කරාම අපි දැන් බලමු කැපැසිටර් පැරලල් කරාම. ඒකට මම මෙන්න මේ පැරලල් කැපැසිටර්ස් කියන එකට යනවා. ඒකට ගියාම අරකේ විදිහටම අපිට පෙන්නනවා ඒකේ වෙනස තියෙන කැපැසිටර් පැරලල් කරාම උත්තරේ තමයි මේකෙදි අපිට ලබා ගන්න පුළුවන් වෙන්නේ. හරි. ඒකෙත් අපිට මේක මම ෆැරඩ් වලින් දෙන්නේ නැහැ. ෆැරඩ් කියන්නේ ගොඩක් ලොකු වගේක් නිසා මේකෙදිත් මම නිකන් මේ විදිහට වෙනස් කර ගන්නවා. හරි. මේකෙත් මම මේකේ දෙන්නම් නැනෝ ෆැරඩ් 500ක්. මේකේ මයික්‍රෝ ෆැරඩ් මම දෙනවා 22ක්. ඊට පස්සේ පිකෝ ෆැරඩ් දෙන්නම් 420ක්. ආයිත් මයික්‍රෝ ෆැරඩ් දෙන්නම් මම 470ක් වගේ. හරි. අපි දැන් මේක නිකන් වැලියු ටිකක් දාගත්තා. අපි දැන් බලමු මේක අවසාන උත්තරය අරගෙන. හරි. දැන් ඔයගලන්ට පේනවා ෆැරඩ් 0.0004 මේ වගේ උත්තරයක් එනවා. මේක ගොඩක් පොඩි උත්තරයක් වගේ ඔයගලන්ට පේනවා. ගොඩක් පොඩි උත්තරයක් නෙවෙයි. ෆැරඩ් වලින් නිසා තමයි මෙහෙම 0.0 ගණන් තියෙන්නේ. මේක මිලි ෆැරඩ් කරපු ගමන් එනවා උත්තරේ 4.925 කියලා. ඊට පස්සේ ආයිත් ඔක මයික්‍රෝ ෆැරඩ් කරගත්තොත් එහෙම තවත් බිඳුව යනවා. එතකොට 4925 ගණනක් තමයි උත්තරේ විදිහට එන්නේ. මේ විදිහට අපිට 1000න් බෙද මේක අදාළ ඒකකයට අපිට ලබා ගන්න පුළුවන්. හරි. අපි එහෙනම් තවත් එකකට යමු. හරි. අපි දැන් රෙසිස්ටර්ස් ගැන කතා කරා, කන්ඩෙන්සර්ස් එහෙම නැත්නම් කැපැසිටර්ස් ගැන කතා කරා. අපි දැන් බලමු ඊළඟට අපිට වැදගත් වෙනවා ඉන්ඩක්ටර්ස්. ඒ නිසා අපි ඉන්ඩක්ටර්ස් වලට යන්. ඉන්ඩක්ටර්ස් උත් මේ විදිහට සම්බන්ධ කරන ආකාර දෙකක් තියෙනවා, සීරීස් පැරලල්. අපි මුලින්ම ඉන්ඩක්ටර් සීරීස් එකට මම මේ සීරීස් ඉන්ඩක්ටර් කියන එක ක්ලික් කරගත්තා. ඒකේ ඔයගලන්ට බලා ගන්න පුළුවන් ඒකගේ හෙන්රි වලින් තමයි බලා ගන්න. මොකද හෙන්රි කියන්නේ පේරකතාවයේ මනින ඒකකය. එතකොට හෙන්රි වලින් තමයි මේකේ බලා ගන්න පුළුවන් වෙන්නේ. හෙන්රි වල උප ඒකකයක් තියෙනවා මිලි හෙන්රි. ඒ නිසා අපිට මෙතන වෙනස් කරගන්න පුළුවන්. අපි ගාව තියෙන ඉන්ඩක්ටර් එක අනුව ඒක මිලි හෙන්රි වලින්ද තියෙන්නේ හෙන්රි වලින්ද තියෙන්නේ කියලා අපි ගාව තියෙන මිලි හෙන්රි කියලා හිතාගෙන මම ඒ ටික ඔක්කොම මිලි හෙන්රි කියලා වෙනස් කරගත්තා. හරි. දැන් අපි මේ විදිහටම ඉස්සල ඒවේ වගේම අගයන් ටිකක් දාගමු. මම මේකට 20 30 40 ඒ විදිහට නිකන් අගයන් මේකට දාගන්නවා. ඊට පස්සේ බලමු මේකෙත් අගය මේ විදිහටම ගණනය කරගන්න. හරි. දැන් ඔයගලන්ට පේනවා 0.199 හෙන්රි කියලා ආවා. ඒකත් අපිට ඕනනම් මිලි හෙන්රි බවට පත් කරගන්න පුළුවන් 1000න් බෙදලා. ඒක ඕගලන්ගේ අවශ්‍යතාවය මත හෙන්රි වලින් උත්තරයක් ඕනේ නම් මේ විදිහේ 0.199 කියලා අපිට භාවිතා කරන්න පුළුවන්. මිලි හෙන්රි වලින් ඕන නම් අපිට පුළුවන් මේක 1000න් බෙදලා අපිට අවශ්‍ය මිලි හෙන්රි උත්තරේ ලබා ගන්න. හරි. ඊට පස්සේ අපි යන් මේකෙම පැරලල් එකට. ඒ කියන්නේ ඉන්ඩක්ටර් එකක් පැරලල් කරලා ඉන්ඩක්ටර් කිහිපයක් පැරලල් කරලා යොදා ගන්න විදිය. ඒක තියෙනවා මෙන්න මෙතන පැරලල් ඉන්ඩක්ටර්ස් කියන එකේ. ඒකට අපිට ගියාට පස්සේ ඒකෙත් අපිට බලන්න ඕන L1 L2 කියලා ඉන්ඩක්ටර් දෙකක් පැරලල් තියෙනවා. ඊට පස්සේ L equal කියලා L කියලා මෙතන සමානයි කියලා මේ ඉන්ඩක්ටර් එකක් හදලා තියෙනවා. ඒ කියන්නේ අපි අරක විදියටම තමයි වෙන්නේ. මේ L1 L2 L3 L4 කියන ඉන්ඩක්ටර් හතරෙම සමග අගය තමයි මෙතන එන්නේ L equal විදියට. හරි. මේකෙත් මම මිලි හෙන්රි දා ගන්නවා. ඔයගලන්ට හෙන්රි අවශ්‍ය නම් හෙන්රි දා ගන්න පුළුවන්. හෙන්රි වලින් නම් ඉන්ඩක්ටර්ස් වල අගය තියෙන්නේ. හරි. මම මිලි හෙන්රි දාගත්තා. මම මේකටත් මෙහෙම නිකන් අගයන් දීගෙන යනවා පෙන්වන්න පහසුට. හරි. අපි දැන් මේකත් මෙහෙමම ගණනය කරලා බලමු. ඔයගලන්ට පේනවා ගොඩම පොඩි උත්තරයක් ආවා හෙන්රි 0.008යි කියලා. ඒතර මේකත් අපිට මිලි හෙන්රි කරගන්න පුළුවන් 8.157 මේ විදිහට උත්තරයක් අපිට ලබා ගන්න පුළුවන් 1000න් බෙදලා. හරි. දැන් ඔයගලන්ට පැහැදිලි ඇති රෙසිස්ටර්ස් ගැන, ඉන්ඩක්ටර් ගැනයි, කන්ඩෙන්සර් සීරීස් පැරලල් සම්බන්ධය ගැනයි. ඒ විදිහ ගණන් ටික ඔයගලන්ට හදා ගන්න පුළුවන්. හරි. දැන් අපි බලමු ඊළඟට වැදගත් වෙන්නේ මොකක්ද කියලා. දැන් අපි මේ ටික පැහැදිලි කරා. ඊට පස්සේ බලමු සාමාන්‍යයෙන් අපිට වැඩියෙන්ම ඊට පස්සේ හියදෙන දෙකක් මෙන්න මේ RLC පැරලල් සහ සීරීස් කියන එක. ඒකෙන් මම මුලින්ම මෙන්න මේ RLC සීරීස් කියන එකට යන්නම්. ඒකෙදි අපි ගියාට පස්සේ අර ඉස්සෙල්ලා වගේ නෙමෙයි ටිකක් වෙනස් වචන ටිකක් තියෙනවා වෙනස්
දේවල් ටිකක් අපිට එන්ටර් කරන්න තියෙනවා. අන්න ඒ ටිකත් අපි දාලා බලමු මොකද්ද මේකේ වෙන්නේ කියලා. RLC කියන්නේ RLC කියලා කිව්වොත් RLC කියන්නේ කෙටි නමක්. R කියන්නේ රෙසිස්ටර් කියන එක, L කියන්නේ ඉන්ඩක්ටර් කියන එක, C කියන්නේ කැපැසිටර් එහෙම නැත්නම් කන්ඩෙන්සර් කියන එක. ඒ කියන්නේ ඉන්ඩක්ටර් එකක් සහ හරි දැන් අපි මේකට අගයන් ආදේශ කරලා බලමු. මේක රෙසිස්ටන්ස් කියලා තියෙනවා. ඒ කියන්නේ මෙන්න මෙතන තියෙන R කියන රෙසිස්ටර් එක. R කියන රෙසිස්ටර් එක අපි ගාව තියෙන අගයක් අපි දානවා. මම ඒකට දාන්න 100 ohm කියලා. ඊට පස්සේ තියෙනවා ඉන්ඩක්ටර් එකක් සීරීස් වෙලා රෙසිස්ටර් එකට. ඒ ඉන්ඩක්ටර් එකේ අගය මම මිලි හෙන්රි වලින් මේකට ආදේශ කරනවා. ඒකට මම දාන්නම් මිලි හෙන්රි 10යි කියලා. ඊට පස්සේ මෙතන තියෙනවා කැපැසිටන්ස් කියලා. කැපැසිටන්ස් වලත් මේක ඒකකේ මම මයික්‍රෝෆැරඩ් වලට මාරු කරගන්නවා. ඊට පස්සේ මෙන්න මේ C කියන කැපැසිටර් යගේ තමයි අපි මෙතනට දාගන්න ඕනේ. අපි ගාව තියනවා කියලා හිතමුකෝ 220 මයික්‍රෝෆැරඩ් කන්ඩෙන්සරයක්. හරි. ඒ විදිහට මම මේක පුරවගත්තා. ඊට පස්සේ තියෙනවා අපි මෙතන ෆ්‍රීකවෙන්සි එක යොදා ගන්න ඕනේ. කියන්නේ අපි මෙන්න මේ VS කියන්නේ සප්ලයි වෝල්ටේජ් එක. සප්ලයි වෝල්ටේජ් එකේ තියෙන ෆ්‍රීකවෙන්සි එක. එහෙම නැත්නම් සංඛ්‍යාතය තමයි අපි මෙතනට ඇතුළත් කරගන්න ඕනේ. එතකොට තමයි අපිට ගණනය කරලා දෙන්නේ මෙන්න මේ උඩ තියෙන විස්තර ටික. ඒකට මම සංඛ්‍යාතයේ විදිහට 50 දාගන්නවා. මොකද අපි සාමාන්‍ය භාවිතා කරන 230 වෝල්ට් ගෘහ විදුලි සැපයීමේ තියෙන හර්ට්ස් 50ක සංඛ්‍යාතය. අන්න ඒ නිසා මම හර්ට්ස් 50යි කියලා දාගන්නවා. හරි. දැන් අපි මේකත් අර විදිහටම කම්පියුට් කරලා බලමු. මෙන්න මේ විස්තර ටික එනවාද කියලා. හරි. දැන් ඔයගොල්ලන් බලා ගන්න පුළුවන් මෙතන ඔක්කොම විස්තර ටික ආවා. ඒකේ තියෙනවා ඇන්ගියුලර් ෆ්‍රීකවෙන්සි එහෙම නැත්නම් අපි මේක මනින්නේ ඔමේගා වලින්. ඒක තමයි වරහන් ඇතුලේ ඔමේගා දාලා තියෙන්නේ. ඊට පස්සේ ඒක සමානයි 314යි හර්ට්ස් කියලා අපිට උත්තරය ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ තියෙනවා කැපැසිටර් රියැක්ටන්ස්. ඊට පස්සේ XC කියලා දාලා තියෙනවා. XC කියන්නේ දාරිත්‍රක ප්‍රතිපාදනය. මේ කැපැසිටර් රියැක්ෂන්ස් කියන එකේ තේරුම තමයි දාරිත්‍රක ප්‍රතිපාදනය කියන එක. දාරිත්‍රක ප්‍රතිපාදනය ඕම් 14.476ක් වෙලා තියෙනවා. ඊට පස්සේ තියෙනවා අපිට ඉන්ඩක්ටිව් රියැක්ටන්ස්. ඒ කියන්නේ ඒක අපි වරහන් ඇතුලේ දාලා තියෙනවා XL කියලා. XL කියන්නේ ප්‍රතිරෝධක පේරක ප්‍රතිපාදනය. ඒතර පේරක ප්‍රතිපාදනය අපිට ඇවිල්ලා තියෙනවා 3.14 ඕම් කියලා. ඊට පස්සේ තියෙනවා ඉම්පිඩන්ස් එක. ඉම්පිඩන්ස් කියන්නේ සම්පාදනය. සම්පාදනය අපිට ඇවිල්ලා තියෙනවා 6.645 ඕම් කියලා. ඊට පස්සේ තියෙනවා පේස් ඩිෆරන්ස් එක ඍණ 0.11 අංශක කියලා. ඊට පස්සේ ක්වොලිටි ෆැක්ටර් එක තියෙනවා 0.064. ඊට පස්සේ ෆ්‍රීකවෙන්සි එක අපිට තියෙනවා 107.356 හර්ට්ස් කියලා. හරි. මෙන්න මේ විස්තර ටික ගොඩක්ම වැදගත් වෙනවා. මෙන්න මේ සර්කිට් එක ආශ්‍රිතව ගණන් හදනකොට අපිට මේකෙදි ගොඩක්ම වැදගත් වෙනවා මෙන්න මේ විස්තර ටික. ඒ කියන්නේ මේක තවත් වැදගත් වෙනවා අපිට A level විභාගෙදි ඊටෙක් විෂය සඳහා සහ මැක්ස් කරන කෙනෙක්ට උනත් ගොඩක්ම වැදගත් මෙන්න මේ දේවල් හොයන විදිහ. මේකෙදි අපිට හොයන විදිය පෙන්නේ නැති වුණාට මේ දේවල් හදා ගන්න පුළුවන්. ප්‍රායෝගිකව අපි වැඩක් කරනකොට ලේසියෙම මේ උත්තර ටික ගන්න පුළුවන්. ඒ පහසුකම තියෙනවා. හරි. දැන් එහෙනම් අපි බලමු මෙන්න මේ RLC සර්කිට් වලම පැරලල් විදියට හදාගත්තාම කොහොමද උත්තර එන්නේ කියලා. ඒක අපිට බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන RLC පැරලල් කියලා අපිට තියෙනවා. මම ඒක ක්ලික් කරගන්නවා. ඊට පස්සේ ඒකෙත් අර විදියටම අපිට රෙසිස්ටන්ස්, ඉන්ඩක්ටන්ස්, කැපැසිටන්ස් සහ ෆ්‍රීකවෙන්සි ඇතුළත් කරන්න ඕනේ. ඒකේ වෙනස තියෙන්නේ අර අපි ඉස්සෙල්ලා කරපු එකේ තියෙන්නේ මේ තුනම අපි සීරීස් කරලා තමයි සම්බන්ධ කරලා තිබුණේ. මේකේ තියෙන්නේ රෙසිස්ටර් එකයි, ඉන්ඩක්ටර් එකයි, කන්ඩෙන්සර් එකයි සප්ලයි වෝල්ටේජ් එකට පැරලල් විදියට. හරි. දැන් අපි මේකට වැලියුස් ඇතුළත් කරගමු. මම රෙසිස්ටන්ස් කියන එකට දෙන්නම් 1 කිලෝ ඕම් කියලා. මම මේක කිලෝ ඕම් වලට මාරු කරගන්නවා. ඊට පස්සේ ඉන්ඩක්ටන්ස් ඒක මම දෙන්නම් හෙන්රි 1ක් කියලා. ඊට පස්සේ කැපැසිටන්ස් එකට මම දෙන්නම් මයික්‍රෝෆැරඩ් 470ක්. ඊට පස්සේ මේකට ෆ්‍රීකවෙන්සි එක මම වෙනස් කරන්නේ නැහැ. ඒක 50ම දෙනවා. මොකද සාමාන්‍ය ගොවිදු සැපයීමේ හර්ට්ස් 50 නිසා ඒක මම වෙනස් නොකර 50ම දෙනවා.
හරි අපි දැන් මේකත් ක්ලික් කරලා බලමු. හරි ඒකදිත් අපිට ආව ඇන්ගුලර් ෆ්‍රීකවෙන්සි ඔමේගා 314 Hz. ඊට පස්සේ කැපැසිටර් රියැක්ටන්ස් එක 6.776යි. ඒ කියන්නේ මොකක්ද කියලා කිව්වොත් ධාරිත්‍රක ප්‍රතිපාදනය XC කියන XC වලින් තමයි අපි ඒක ලියන්නේ. XC සමානයි කියන්නේ අපි ධාරිත්‍රක ප්‍රතිපාදනයේ සංකේතයක් විදිහට ලිව්වොත් ඒක අපි ලියන්නේ XC කියලා. C කියන්නේ කැපැසිටන්ස් කියන එක. ඉන්ඩක්ටිව් රියැක්ටන්ස් ඒ කියන්නේ XL. XL කියන්නේ පේරක ප්‍රතිපාදනය සමානයි 314 ඕම් විදියට අපිට ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ ඉම්පිඩන්ස් එක ඇවිල්ලා තියෙනවා. එහෙම නැත්නම් සම්බන්ධනය 6.923 ඕම් කියලා. ඊට පස්සේ පේස් ඩිෆරන්ස් එක 0.298යි අංශක ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ ක්වොලිටි ෆැක්ටර් එක 0.046යි එකක් ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ ෆ්‍රීකවෙන්සි එක 8.345ක් හර්ට්ස් ඇවිල්ලා තියෙනවා. හරි දැන් ඔයගලන්ට මේක ගන්න තේරෙනවා. අපි බලමු තවත් වැදගත් වෙන දෙයක්. හරි අපි දැන් මේ දෙකම බලලා ඉවරයි. ඊට පස්සේ අපි බලමු තවත් මෙන්න මේක වෝල්ටේජ් ඩිවයිඩර් කියන එක. මේක අපිට ගොඩක් වැදගත් වෙනවා. මොකක් හරි දෙයක් කරන්න ගියාම අපිට සප්ලයි වෝල්ටේජ් එක විදිහට ලැබෙන අපි දින එක අපිට අඩු කරගන්න ඕන නම් මොකක් හරි අඩු වෝල්ටේජ් එක අපිට ලබා ගන්න ඕන වෙලාවකදී සප්ලයි වෝල්ටේජ් එකට වඩා අවුට්පුට් වෝල්ටේජ් එක අපිට අඩුවෙන් ලබා ගන්න ඕන වෙලාවකදී අපිට පුළුවන් මෙන්න මේ වගේ රෙසිස්ටර් සම්බන්ධ කරලා වෝල්ටේජ් ඩිවයිඩර් එකක් හදාගෙන වෝල්ටේජ් එක අඩු කරගන්න. හරි ඒකෙත් අපිට පුරවන්න තියෙනවා රෙසිස්ටර් 1 රෙසිස්ටර් 2 සහ VS කියලා. VS කියන්නේ සප්ලයි වෝල්ටේජ් කියන එක, V කියන්නේ වෝල්ටේජ්, S කියන්නේ සප්ලයි කියන එක. ඒතර සප්ලයි වෝල්ටේජ් එක තමයි මෙතනට ඇතුළත් කරන්න ඕනේ. ඊට පස්සේ තියෙනවා Vout කියලා එකක්. ඒ කියන්නේ වෝල්ටේජ් අවුට්පුට්. ඒ කියන්නේ අපිට අවුට්පුට් එකට කොච්චරක් වෝල්ටේජ් එකක් ඕනද කියලා. හරි අපි දැන් මේකත් පුරවගමු. මේකේ අපිට ආකාර ගොඩක් තියෙනවා. අපිට මේකෙන් පුළුවන් සප්ලයි වෝල්ටේජ් එක දීලා අපිට අවුට්පුට් වෝල්ටේජ් එක හොයාගන්න පුළුවන්. සප්ලයි වෝල්ටේජ් එකයි මේ රෙසිස්ටර් දෙකයි තියෙනවා නම් එහෙම නැත්නම් අපිට රෙසිස්ටර් දෙකයි අවුට්පුට් අපිට අවශ්‍ය අවුට්පුට් වෝල්ටේජ් එක දීලා මේකට ඒ අවුට්පුට් වෝල්ටේජ් එක ගන්න නම් කොච්චර ඉන්පුට් වෝල්ටේජ් එකක් දෙන්න ඉන්පුට් එකට කොච්චර වෝල්ටේජ් එකක් දෙන්න ඕනද කියලා හොයාගන්න පුළුවන්. ඒ දෙකම අපිට මේකෙන් හොයාගන්න පුළුවන්. අපි දැන් මේකේ එක ආකාරයක් බලමු. රෙසිස්ටර් දෙක අපි දාන්නම්. අපි ගාව තියෙනවා කියමු 100 ඕම් රෙසිස්ටර් එකකුයි 680 ඕම් රෙසිස්ටර් එකකුයි. ඊට පස්සේ සප්ලයි වෝල්ටේජ් එක විතර. එහෙම නැත්නම් මෙන්න මෙතන තියෙනවා දන් රින මාක් කරලා සප්ලයි වෝල්ටේජ් එක. සප්ලයි වෝල්ටේජ් එක විතර මම දෙන්නම් වෝල්ට් 6ක්. හරි. ඊට පස්සේ අපිට ලබා ගන්න පුළුවන් මේක දුන්නාම කම්පියුට් කරාම අවුට්පුට් වෝල්ටේජ් සමානයි 5.230.8 වෝල්ට් කියලා. ඒ කියන්නේ අපි මේ විදිහට රෙසිස්ටර් දෙක සම්බන්ධ කරලා වෝල්ට් 6ක් ලබා දුන්නාම අපිට අවුට්පුට් එක විදිහට 5.230 වෝල්ට් 2.3ක වෝල්ටේජ් එකක් ලබා ගන්න පුළුවන්. හරි දැන් අපි ගන්නේ කරේ අවුට්පුට් වෝල්ටේජ් එක කොච්චරද කියලා. මේ විදිහට සම්බන්ධ කරා. දැන් අපි බලමු අපිට ස්ථිරව මෙන්න මේ වෝල්ටේජ් එක ඕනේ. ඒ වෝල්ටේජ් එක ලබා ගන්න නම් අපි දෙන්න ඕනේ ඉන්පුට් වෝල්ටේජ් එක කොච්චරද? ඒ කියන්නේ අපි මෙන්න මේ Vout කියන එකට අගයක් දානවා. නමුත් ඉන්පුට් වෝල්ටේජ් එක එහෙම නැත්නම් සප්ලයි වෝල්ටේජ් එකට අපි අගයක් දාන්නේ. ඒ අගය තමයි අපිට හොයාගන්න ඕනේ. අන්න ඒ වෙලාවට අපිට පුළුවන් අපි ගා රෙසිස්ටර් දෙකක් තියෙන්න ඕනේ. ඒ රෙසිස්ටර් දෙක අපි අගය මේ විදිහට ඇතුළත් කරනවා. මම 1 කිලෝ ඕම් කියලා දැම්මා. ඊට පස්සේ එකට දානවා මම 10 කිලෝ ඕම් කියලා. මම ගා තියෙන්නේ 1 කිලෝ ඕම් රෙසිස්ටර් එකකුයි 10 කිලෝ ඕම් රෙසිස්ටර් එකකුයි. හරි මේ දෙක මම ඇතුළත් කරගත්තා. ඊට පස්සේ අපි සප්ලයි වෝල්ටේජ් එක දාන්නේ නැහැ. ඒක තමයි අපි හොයාගන්න ඕන එක. ඒ වෙනුවට මම දානවා Vout. ඒ කියන්නේ අපිට අවශ්‍ය වෝල්ටේජ් එක. අපිට අවුට් එක විදිහට අවශ්‍ය වෝල්ටේජ් එක මම 5යි කියලා දාන්නම්. 5යි කියලා දාලා අපි මේක එන්ටර් කරනවා. එතකොට ඔයගලන්ට පේනවා මෙතන සප්ලයි වෝල්ටේජ් එක VS සමානයි 5.5 වෝල්ට් කියලා උත්තරේ එනවා. ඒ කියන්නේ අපි මෙතන සප්ලයි වෝල්ටේජ් එක 5.5ක් ලබා දුන්නොත් තමයි මෙන්න මේ රෙසිස්ටර් දෙක හරහා අඩු වෙලා වෝල්ටේජ් එක අවුට් එක විදියට වෝල්ට් 5ක් අපිට ලබා දෙන්නේ. හරි. අපි දැන් බලමු මේකෙම තවත් ආකාරයක්. අපි සප්ලයි වෝල්ටේජ් එකක් දෙනවා. අපිට ඕනේ අවශ්‍ය අවුට්පුට් වෝල්ටේජ් එකක් ලබා දෙනවා. අපි දන්නේ නැහැ අපි ගාව එක රෙසිස්ටර් එකක් තියෙනවා. අනිත් රෙසිස්ටර් එකේ අපි අගය හොයාගන්න ඕනේ නම්. කියන්නේ අපි මම මෙන්න මේ R1 කියන එක අයින් කරනවා. ඒ වෙනුවට සප්ලයි වෝල්ටේජ් එක ලබා දෙනවා. සප්ලයි වෝල්ටේජ් එක අපි හිතුවොත් වෝල්ට් 12යි කියලා.
අපිට ඕනේ වෝල්ට් 12ක් ඉන්පුට් කරලා වෝල්ට් 5ක් ලබා ගන්න. අපි ගාව 10 කිලෝ ඕම් රෙසිස්ටර් එකකුත් තියෙනවා. එතකොට අපිට ඕනේ R1 කියන රෙසිස්ටර් එකේ අගය. හරි. ඒකත් අපි මෙහෙම ලබා දෙනවා. එතකොට එනවා අපිට R1 රෙසිස්ටර් එකට දාන්න ඕනේ 14 කිලෝ ඕම් රෙසිස්ටර් එකක්. ඒ කියන්නේ මෙතන R1 වලට 14 කිලෝ ඕම් එකක් දැම්මහම R2 වලට 10 කිලෝ ඕම් එකක් දැම්මහම සප්ලයි වෝල්ටේජ් එක 12ක් තියෙද්දි අපිට අවුට්පුට් වෝල්ටේජ් එක විතර වෝල්ට් 5ක් ලබා ගන්න පුළුවන්. හරි යාළුවනේ. දැන් අපි යන් ඊළඟ එකට. ඊළඟට අපි දැන් වෝල්ටේජ් ඩිවයිඩර් ගැන කතා කරා. ඊට පස්සේ අපි යන් කරන්ට් ඩිවයිඩර් වලට. ඒ කියන්නේ ඉස්සෙල්ලා එක වගේමයි අපි ඉස්සෙල්ලා ඩිවයිඩ් කරේ. ඒ කියන්නේ බෙදලා ගත්තේ වෝල්ටේජ් එක. ඒ කියන්නේ අපි ඉන්පුට් වෝල්ටේජ් එකක් දුන්නා. අන්නේ ඉන්පුට් වෝල්ටේජ් එකට යම් කිසි ගාණක් අඩු කරලා අපිට අවශ්‍ය අවුට්පුට් වෝල්ටේජ් එක ලබා ගත්තා. මේකෙදිත් ඒ විදිහමයි. මේකෙදි වෙනස් වෙන්නේ වෝල්ටේජ් එක වෙනුවට කරන්ට් එක තමයි දෙන්නේ. ඒ කියන්නේ කරන්ට් කියන්නේ ඇම්පියරේජ් එක. අපි දෙන ඇම්පියර් ගාන අපිට අඩු කරගන්න ඕන. අපි දෙනවා ඇම්පියර් 5ක් අපිට ඇම්පියර් 3ක් අවශ්‍ය වෙනවා. අන්න ඒ වගේ අවස්ථාවකදී අපිට පුළුවන් මෙන්න මේක පාවිච්චි කරන්න. අපි ගාව රෙසිස්ටර් එකක් තියෙනවා කියලා හිතමු. මේකට මම දෙන්නම් 100 කිලෝ ඕම් කියලා. ඊළඟ එකට මම දෙන්නම් 1 කිලෝ ඕම් වගේ ආගයක්. එහෙම නැත්නම් අපි දෙමු අපි ඉස්සෙල්ලත් 1 ඕම් දීමු නිසා 5.6 කිලෝ ඕම් කියලා. ඊට පස්සේ මෙතන තියෙනවා IS කියලා. IS කියන්නේ සප්ලයි කරන්ට්. සප්ලයි කරන්ට් කියන්නේ අපි මෙන්න මේ IS කියලා මෙතන ඊතලයක් ගහලා රවුන්ඩ් කරලා තියෙන ඩයග්‍රෑම් එකේ අන්න එතනට අපි දෙන ඇම්පියර් ගාන. අන්නේ ඇම්පියර් ගාන කොච්චරක්ද කියලා අපි මෙන්න මෙතනට දාගන්න. මේකෙත් අපිට වෙනස් කරන්න පුළුවන්. උප ඒකකයක් විදිහට මිලි ඇම්පියර් තියෙනවා. අපි දෙන්නේ පොඩි අගයක් නම් අපිට මිලි ඇම්පියර් වලින් දෙන්න පුළුවන්. ඇම්පියර් අගයක් නම් අපිට ඇම්පියර් වලින් දෙන්න පුළුවන්. මම සාමාන්‍ය මේක ඇම්පියර් 5ක් කියලා ලබා දෙනවා. හරි. දැන් අපිට ගණනය කළා ආවා කරන්ට් එහෙම නැත්නම් I1 සමානයි 0.265 ඇම්පියර් කියලා. ඊට පස්සේ කරන්ට් එහෙම නැත්නම් I2 ධාරාව සමානයි 4.73448 ඇම්පියර් කියලා. ඒ කියන්නේ මෙන්න මෙතන ඔයගොල්ලන්ට පේනවා රෙසිස්ටර්ස් ළඟ උඩ තියෙනවා R1 රෙසිස්ටර් එක උඩ I1 ධාරාව. ඊට පස්සේ R2 රෙසිස්ටර් එක උඩ I2 ධාරාව. එතකොට I1 ධාරාව එහෙම නැත්නම් යන්නේ R1 රෙසිස්ටර් හරහා කොච්චර ධාරාවක් ගලාගෙන යනවද R2 රෙසිස්ටර් එක හරහා කොච්චර ධාරාවක් ගලාගෙන යනවද කියලා. අන්න ඒ දෙක අපිට මේකෙදි ගණනය කරගන්න පුළුවන්. හරි යාළුවෝ. දැන් අපි යන් ඊටත් තවත් සර්කිට් එකකට අපි දැන් බැලුවා වෝල්ටේජ් ඩිවයිඩර් සහ කරන්ට් ඩිවයිඩර් කියන එක. ඊට කලින් අපි බැලුවා RLC පැරලල් RLC සීරීස් කියන එක. ඊට පස්සේ අපි යම් මෙන්න මේ වෝල්ටේජ් රෙගුලේටර්ස් වලට. ඒකෙත් මම මුලින්ම තෝරගන්නවා මේ ZDVR කියන එක. ඒ කියන්නේ සෙන ඩයෝඩ් වෝල්ටේජ් රෙගුලේටර්ස් කියන එක. ඒකේ භාවිතා වෙන්නේ සෙන ඩයෝඩ් එකක් යොදාගෙන වෝල්ටේජ් එකක් රෙගියුලේට් කරනවා. ඒක තමයි මෙතනදී තියෙන්නේ. මෙතන R කියන රෙසිස්ටර් එකක් තියෙනවා. VZ එහෙම නැත්නම් Z කියලා සෙන ඩයෝඩ් එකක් තියෙනවා. ඒ VZ කියන්නේ සෙන වෝල්ටේජ් එක කියන එක. හරි. මේකෙදිත් වෙන්නේ අර වගේම තමයි. ඒකෙදි නියත අගයක් වුණේ නැහැ. ඉන්පුට් එක වෙනස් කරන්න අවුට්පුට් එක වෙනස් වුණා. ඒතර ඉන්පුට් එකට අවුට්පුට් එක අන්ලෝමෝ සම්බන්ධතාවයක් පෙන්නුවා. හැබැයි මේකෙදි එහෙම නැහැ. මේකේ අවුට්පුට් එක ෆික්ස් වෙනවා. ඒ කියන්නේ අපි ඉන්පුට් එක යම් කිසි ගානක ඉඳලා ඉහළට වැඩි කරන්න අවුට්පුට් එක වෙනස් වෙන්නේ නැහැ. මොකද සෙන ඩයෝඩ් එකක් කියන්නේ වෝල්ටේජ් එකක් ස්ථිරව රඳවා තියාගෙන අපිට අදාළ වෝල්ටේජ් එක පමණක් එළියට දෙන්න පුළුවන් කොම්පොනන්ට් එකක්. ඒ නිසා තමයි මේක අපි වෝල්ටේජ් රෙගුලේටර් කියලා හඳුන්වන්නේ. හරි. එහෙනම් අපි බලමු දැන් මේකට දෙන්න ඕනේ වැලියු මොනවද කියලා. අපි මුලින්ම දෙන්න ඕනේ මැක්ස් ඉන්පුට් වෝල්ටේජ් එක. ඒ කියන්නේ අපි උපරිම මේ සර්කිට් එකට එහෙම නැත්නම් මේ රෙසිස්ටර් එක සහ සෙන ඩයෝඩ් එකට ලබා දෙන උපරිම වෝල්ටේජ් එක කොච්චරද කියලා. ඒ උපරිම වෝල්ටේජ් එක විදිහට මම ලබා දෙනවා වෝල්ට් 12ක්. ඊට පස්සේ මෙන්න මේ අහලා තියෙනවා අපි මින් ඉන්පුට් වෝල්ටේජ්. එහෙම නැත්නම් අපි මේකට දෙන අඩුම වෝල්ටේජ් එක. මම මේකට දෙනවා වෝල්ට් 5ක් විතර. හරි. ඊට පස්සේ තියෙනවා අපිට මේකෙන් අවුට්පුට් වෝල්ටේජ් එක කොච්චරක් ඕනද? ඒ කියන්නේ අපිට මේකේ අවුට්පුට් එකකින් කොච්චර වෝල්ටේජ් එකක් අවුට්පුට් කරගන්න ඕනද කියලා. ඒකට මම දෙන්නම් අපිට ඕනේ වෝල්ට් 3ක් කියලා. හරි. එතකොට අපිට පුළුවන් අපි එක වගේක් ඇතුළත් කරේ නැහැ. අපි අවුට්පුට් කරන්ට් කියන එක දීලා නැහැ.
ඒක මම ලබා දෙනවා මිලි ඇම්පියර් 500ක් වගේ. ඒ කියන්නේ අපිට මිලි ඇම්පියර් 500ක් ඕනේ කියලා මම ලබා දෙනවා ධාරාව. හරි. දැන් අපි මේක එන්ටර් කරලා බලමු කොහොමද ලබා දෙන්නේ කියලා. හරි. දැන් අපිට ලබා දෙනවා රෙසිස්ටන්ස් එක සමානයි 3.92116 ඕම් කියලා. ඒ කියන්නේ මේක හරියටම අගය ලබා දෙන්නේ ඒක අපි දශම අයින් කරලා අපිට පුළුවන් මේක 3.9 වෙනුවට 4.7 ඕම් වගේ එකක් මේකට දෙන්න. ඒ කියන්නේ මෙන්න මේ කොළ පාට ඔයගලන්ට ඩයග්‍රෑම් එකේ පේනවා රෙසිස්ටර් එකක්. අන්න ඒ රෙසිස්ටර් එකේ අගය තමයි මෙන්න මේ 3.9 කියලා අපිට පෙන්වන්නේ. හරි. ඊට පස්සේ පෙන්වනවා සෙන ඩයෝඩ් වෝල්ටේජ්. සෙන ඩයෝඩ් වෝල්ටේජ් කියන්නේ මෙන්න මේ සෙන ඩයෝඩ් එක අපි කඩෙන් ගන්නකොට අපිට මේකේ අගයක් තියෙනවා. අන්නේ වෝල්ටේජ් අගයෙන් තමයි මේක print කරලා තියෙන්නේ. ඒක අපි ගන්න ඕන වෝල්ට් 3ක සෙන ඩයෝඩ් එකක්. ඒක තමයි මෙන්න මෙතන සෙන ඩයෝඩ් වෝල්ටේජ් කියලා තියෙන්නේ. හරි. ඊට පස්සේ තියෙනවා රෙසිස්ටන්ස් පවර් කියලා. රෙසිස්ටන්ස් පවර් කියන්නේ මේක වොට් 20.655 වෙනවා. ඒ කියන්නේ ලොකු අගයක්. මේකට අපි දැන් සාමාන්‍ය මේ රෙසිස්ටර් එක දානකොට රෙසිස්ටර් එක ඕම් 3.9 කියලා තිබුණට මේක සාමාන්‍යයෙන් එන්නේ ඕම් 4.7 වගේ කඩේ. ඒතර අපි ඕම් 4.7 එක හැම එකම දාලා හරියන්නේ නැහැ. මේක අපි දාන්න ඕන වොට් 20ට වඩා ලොකු ජවයක් තියෙන රෙසිස්ටර් එකක්. එහෙම නැත්නම් අපි වොට් කාලක වගේ රෙසිස්ටර් එකක් දැම්මොත් අපි සාමාන්‍ය පරිපථවල වැඩියෙන්ම දැකි වොට් කාලක වොට් භාගයක රෙසිස්ටර්. අන්න ඒ වගේ රෙසිස්ටර් එකක් දැම්මොත් මේක ෆියුස් වෙලා යනවා. ඒ කියන්නේ පිච්චිලා යනවා. මොකද මෙතන තියෙනවා රෙසිස්ටර් එකකින් ලොකු පවර් එකක් ජෙනරේට් වෙනවා. වොට් 20.65ක් වගේ ලොකු වගයක් ජෙනරේට් වෙනවා. අන්න ඒ නිසා අපිට වොට් කාල එකක් දාලා හරියන්නේ නැහැ. ඒක පිච්චිලා යනවා. අපිට මෙන්න මේ රෙසිස්ටන්ස් පවර් මෙතන තියෙන අගයට වඩා වැඩි අගයක් තියෙන වොට් අගයක් තියෙන රෙසිස්ටර් එකක් අපි මෙතනදී භාවිතා කරන්න ඕනේ. හරි. ඊට පස්සේ තියෙනවා සෙන ඩයෝඩ් පවර් කියලා. ඒකත් අර විදිහමයි. මේකෙදිත් කියන්නේ සෙන ඩයෝඩ් එක හරහා වොට් 6.885ක ජවයක් නිෂ්පාදනය වෙනවා. අන්න ඒකට හරියන සෙන ඩයෝඩ් එකක් අපි මෙතනදී දාන්න ඕනේ. අපි මෙතනදී සෙන වෝල්ටේජ් එක ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. සෙන ඩයෝඩ් එකේ වෝල්ටේජ් එක. එහෙම නැත්නම් පවර් එක ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඒකට වොට් 3ක වෝල්ට් 3ක වොට් 6.8ට වඩා වැඩි වොට් අගයක් තියෙන සෙන ඩයෝඩ් එකක් අපි මෙතනදී භාවිතා කරන්න ඕනේ. හරියන්නේ. දැන් ඔයගලන්ට මේ වෝල්ටේජ් රෙගුලේටර් එක තේරෙන්නේ නැති සෙන ඩයෝඩ් එකක් භාවිතා කරනකොට අපි දැන් බලමු මේ වෝල්ටේජ් රෙගුලේටර් වලම IC එකක් භාවිතා කරලා රෙගුලේට් කරන විදිය ගැන. හරි. දැන් මේ විදිහේ මේ විදිහට ඇඳපු ඩයග්‍රෑම් එක. ඒ කියන්නේ මෙන්න මෙතන ඔයගලන්ට උඩම් බලා ගන්න පුළුවන් LM317 වෝල්ටේජ් රෙගුලේටර් කියලා. LM317 වෝල්ටේජ් රෙගුලේටර් කියන්නේ මේක IC එකක් පින් 3ක IC එකක්. ඔයගලන්ට මෙතන බලා ගන්න පුළුවන්. දකුණු පැත්තෙන් සාමාන්‍ය එක ට්‍රාන්සිස්ටර් එකක් වගේමයි සාමාන්‍ය 313 ට්‍රාන්සිස්ටර් එකක් වගේ බාහිර පෙනුම අපිට බලා ගන්න පුළුවන් ඉන්නේ. ඒ වුණාට මේක ට්‍රාන්සිස්ටර් එක ක්‍රියාවලිය නෙමෙයි වෙන්නේ. සම්පූර්ණයෙන් වෙනස්. මේක රෙගුලේටර් එකක්. මේකෙදි වෙන්නේ අපිට ඉන්පුට් වෝල්ටේජ් එකක් යම්කිසි වෝල්ටේජ් එකක් දෙන්න පුළුවන්. අපිට අවශ්‍ය අවුට්පුට් වෝල්ටේජ් එකක් ලබා ගන්න පුළුවන්. ඒකෙදි වෙන්නේ අපි අවුට්පුට් වෝල්ටේජ් එක අපි කොච්චරක් ඕනද අන්නේ වෝල්ටේජ් එකට අනුව අපි මේ පළවෙනි පින් එකේ අගය වෙනස් කරනවා. ඒ කියන්නේ පළවෙනි පින් එක කියන්නේ ඇඩ්ජස්ටබල් පින් එක. අපි එතනට දෙන වෝල්ටේජ් එක අනුව තමයි අවුට්පුට් වෝල්ටේජ් එක තීරණය වෙන්නේ. අපි දැන් මෙතනදි කරගන්න හදන්නේත් අන්න ඒකයි. අපිට අපි මොකක් හරි ඉන්පුට් වෝල්ටේජ් එකක් දෙනවා. අපිට මෙච්චර ගානක් අවුට්පුට් එකට ඕනේ. අන්න ඒ දෙක අනුව අපි මේ R1 සහ R2 රෙසිස්ටර්ස් වලට මොන වගේ ආදයන්ද ආදේශ කරන්න ඕනේ කියලා. එහෙම නැත්නම් R1 R2 අපි දන්නවා. ඒ දෙක භාවිතා කරලා අපි මෙච්චර වෝල්ටේජ් එකක් ඉන්පුට් කරාම අපිට අවුට්පුට් වෝල්ටේජ් එක කොච්චර ගන්න පුළුවන්ද? අන්න ඒ වගේ දේවල් අපිට මේකෙන් බලා ගන්න පුළුවන්. හරි. දැන් අපි R1 ඇතුළත් කරමු. මම මේකට කිලෝ ඕම් තෝරගන්නම්. කිලෝ ඕම් 18යි. ඊට පස්සේ මේකටත් අපි R2 වලටත් කිලෝ ඕම් වගේක් දාමු. කිලෝ ඕම් 10යි කියලා. හරි. දැන් ඊට පස්සේ අපිට මම මේක කම්පියුට් කරා. අපිට අවුට්පුට් වෝල්ටේජ් එක දැනගන්න ඕනේ කියලා හිතලා. එතකොට උඩම අපිට බලා ගන්න පුළුවන් ඉන්පුට් වෝල්ටේජ් එක රේන්ජ් එක. ඒ කියන්නේ ඉන්පුට් වෝල්ටේජ් පරාසය කොච්චරද කියලා ඒක මේක වැටලා තියෙන එකක්. ඒ කියන්නේ LM317 කියන LM317 කියන IC එකට ඒක ස්පෙસિෆිකේෂන් එකක්. ඒ කියන්නේ ඒ LM317 අගයක්. ඒ කියන්නේ
ඒ LM317 කියන රෙගියුලේටර් එකට දෙන්න පුළුවන් අවම වෝල්ටේජ් එක මෙච්චරයි වැඩිම වෝල්ටේජ් එක මෙච්චරයි කියලා ස්පෙක් එකක් තියෙනවා. ඊට වඩා අඩුවෙන් සහ ඊට වඩා වැඩියෙන් දුන්නොත් මේක හානි වෙන්න පුළුවන්. අඩුවෙන් දුන්නොත් මේක ඔපරේට් වෙන්නේ නැහැ. වැඩ කරන්නේ නැතුව තියෙනවා. ඒක තමයි ස්වභාවය. ඒක තමයි මෙතන උඩ දාලා තියෙන 3 වෝල්ට් මින් සහ 40 වෝල්ට් මැක්ස් කියලා. කියන්නේ 40ට වඩා වැඩි වෝල්ටේජ් එකක් මේකට දෙන්නත් බෑ. 3 වෝල්ට් වලට අඩු වෝල්ටේජ් එකක් මේකට ලබා දෙන්නත් බෑ. හරි. ඊට පස්සේ අවුට්පුට් වෝල්ටේජ් එක තියෙනවා පරාසය 1.25යි මින් අඩුම වෝල්ටේජ් එක 37 වෝල්ට් මැක්ස් තමයි වැඩිම වෝල්ටේජ්. කියන්නේ 34ට වඩා වැඩි අවුට් එකක් අපිට මේකෙන් ගන්නත් බෑ. 1.25ට වඩා අඩු වෝල්ටේජ් එකක් මේකෙන් ලබා ගන්නත් බෑ. හරි. දැන් අපිට අවශ්‍ය දේ ලැබිලා තියෙනවා අවුට්පුට් වෝල්ටේජ් එක කොච්චරද කියලා. අපි මේ R1 R2 ෆිල් කරා. ඒ මගින් අපිට කැල්කියුලේට් කරලා ලබා දෙනවා මේ රෙසිස්ටර් දෙක. එහෙම නැත්නම් 18 කිලෝ ඕම් රෙසිස්ටර් එක සහ ඕම් කිලෝ ඕම් 10 රෙසිස්ටර් එක අපි දුන්නාම අපිට කොච්චර අවුට්පුට් වෝල්ටේජ් එක ලබා දෙනවද කියලා. අපිට ඒක ලබා ගන්න පුළුවන් 1.9 වෝල්ට් ලබා ගන්න පුළුවන්. හරි. දැන් අපි මේකේ Vout එකක් දීලා බලමු. අපිට Vout එක මේක එක අපි එක රෙසිස්ටර් එකක් අයින් කරමු. Vout එක වෙනකොට අපි දෙමු අපිට වෝල්ට් 5ක් අවුට්පුට් එක විදිහට ඕනි. අපි ගාව එක රෙසිස්ටර් එකක් තියෙනවා කිලෝ ඕම් 18ක. ඒක තමයි මේ R1 විදිහට දාලා දෙන්නේ. අපිට අවශ්‍යයි මෙන්න මේ R2 රෙසිස්ටර් එකේ අගය කොච්චරද කියලා. කියන්නේ අපිට අවුට්පුට් වෝල්ටේජ් 5ක් ලබා ගන්න කිලෝ ඕම් 18ක රෙසිස්ටර් එකක් තියෙනවා. අනිත් වෝල්ටේජ් එකේ අගය කොච්චරද කියලා. හරි. දැන් අපි මේක කම්පියුට් කරගත්තා. එතකොට අපිට අගය එනවා රෙසිස්ටන්ස් සමානයි R2 54 කිලෝ ඕම් කියලා. ඒ කියන්නේ මෙන්න මේ R2 වෙනුවට 54 කිලෝ ඕම් රෙසිස්ටර් එකක් යොදාගත්තොත් තමයි අපිට අවුට්පුට් වෝල්ටේජ් එක වෝල්ට් 5ක් ලබා ගන්න පුළුවන් වෙන්නේ. හරි යන්නේ. දැන් ඔයගලන්ට තේරෙන්නේ නැති LM317 වෝල්ටේජ් රෙගුලේටර් එක ඒකේ ගණන් හදන විදිය. දැන් අපි යන් තවත් එකකට. අපි දැන් වෝල්ටේජ් රෙගුලේටර් දෙකම කතා කරා. ඊට පස්සේ මම යනවා මෙන්න මේ NE 555 මොන්ස්ටබල් එකට. මේකේ තියෙන්නේ සාමාන්‍ය ඔයගොල්ලෝ දන්නවා ඇති 555 IC එක ගැන. 555 IC කියන්නේ අපිට ඒකට දබා දෙන සිග්නල් එක අනුව අවුට්පුට් සිග්නල් එක ලබා දෙනවා. ඒ කියන්නේ ක්ලොක් සිග්නල් එකක් අපිට ලබා ගන්න පුළුවන්. ඒකේ වෙනස් වෙන 6යි 7යි පින් වලට ලබා දෙන විදියට තමයි ලබා දෙන ඉන්පුට් එක අනුව තමයි තුන්වෙනි පින් එකෙන් අපිට ලබා දෙන අවුට්පුට් එක තීරණය වෙන්නේ. අන්න ඒක ගණනය කරන්න තමයි මේක අපිට වැදගත් වෙන්නේ. ඒකද අපිට මෙතන ඉන්පුට් වැලියු තුනක් තියෙනවා. වැලියු තුනක් අපි ඉන්පුට් කරන්න ඕනේ. ඒකේ පළවෙනි වැලියු එක විදිහට අපිට බලා ගන්න පුළුවන් රෙසිස්ටර් එක. ඊට පස්සේ කැපැසිටරේ ඊට පස්සේ මෙතන T කියලා තියෙනවා. T කියන්නේ ට්‍රිගර් එක. අපි මෙතන ට්‍රිගර් වැලියු එක දෙන්න ඕනේ. ඒක තියෙන්නේ S කියන්නේ තප්පර වලින් තමයි අපි මේ ට්‍රිගර් වැලියු එක ලබා දෙන්නේ. ඊට පස්සේ කන්ඩෙන්සර් එක නම් ඔයගොල්ලෝ දැන්ටමත් දන්නවා ෆැරඩ් මයික්‍රෝෆැරඩ් නැනෝෆැරඩ් පිකෝෆැරඩ් වලින් අපිට ලබා දෙන්න පුළුවන්. රෙසිස්ටන්ස් එකත් ඕම් මෙගා ඕම් කිලෝ ඕම් වලින් අපිට ලබා දෙන්න පුළුවන්. හරි. රෙසිස්ටර් කියන්නේ මෙන්න මෙතන ඔයගොල්ලන්ට ඩයග්‍රෑම් එකේ බලා ගන්න පුළුවන් R1 කියලා රෙසිස්ටර් එකක් තියෙනවා. අන්න ඒ රෙසිස්ටර් එකේ අගය තමයි අපි මෙතනින් දාන්න ඕනේ. C කියන එකේ කැපැසිටර් එක. කැපැසිටර් එක කියන්නේ මෙන්න මෙතන ග්‍රවුන්ඩ් එක ආසන්නයේ ඔයගොල්ලන්ට පේනවා. C කියලා කන්ඩෙන්සර් එකක් තියෙනවා. අන්න ඒ කන්ඩෙන්සර් එකට ලබා දෙන්න අගය තමයි මෙතන තියෙන්නේ. T කියන්නේ ට්‍රිගර් එක කියලා මම කිව්වා. ට්‍රිගර් එක අපි දෙන්නේ දෙවෙනි පින් එකට. ඒ දෙවෙනි පින් එකට ලබා දෙන සිග්නල් එක තමයි මෙතන අපි දාන්න ඕනේ. සිග්නල් කියන්නේ තප්පරය කීයද කියලා. හරි. දැන් අපි වැලියුස් ඇතුළත් කරලා බලමු. මම මේක කිලෝ ඕම් කරගන්නම්. මම කිලෝ ඕම් රෙසිස්ටර් එකක් දෙන නිසා මම දෙන්නම් කිලෝ ඕම් 5ක රෙසිස්ටර් එකක්. ඊට පස්සේ කැපැසිටර් එක වෙනකොට මම දෙන්නම් මයික්‍රෝෆැරඩ් 2.2ක වගේ කන්ඩෙන්සර් එකක්. එතකොට අපි බලමු මේකේ ගන්නේ කළා මේකේ තප්පර ගන්නත් අපි දීලා බලමු. එතකොට වෙනසක් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙයි. තප්පර ගන්න මම දුන්නොත් මම දෙන්නම් තප්පර 25ක් කියලා. හරි. හරි. දැන් මේක ගන්න කරලා බලමු. එතකොට ඕගොල්ලන් මේක බලා ගන්න පුළුවන් අවුට්පුට් පල්ස් විත් එක. ඒ කියන්නේ මෙන්න මේ T ගණනය කරලා අපිට ලබා දෙනවා 0.01 2.1 කියලා. ඒ කියන්නේ අපි මෙන්න මේ රෙසිස්ටර් එක එහෙම නැත්නම් 5 කිලෝ ඕම් රෙසිස්ටර් එක සහ 2.2 මයික්‍රෝෆැරඩ් කන්ඩෙන්සර් එක මේ ස්ථාන වලට ලබා දීලා
ඒ අදාළ වෝල්ටේජ් එක ලබා දුන්නාම මේකෙන් අපිට පල්ස් එක විදිහට එන්නේ 0.01 කියන්නේ තප්පර 0.01ක කාලයක කියන්නේ 0.01කින් එක තප්පර 0.01කින් එක මේකෙන් පල්ස් එකක් නිකුත් වෙනවා කියලා තමයි මේකේ දෙන්නේ. අපි මේක වැඩි කරගන්න පුළුවන් මෙන්න මේ කන්ඩෙන්සර් එකේ අගය වැඩි කිරීම මත. අපි දැන් මේක 100යි කියලා ලබා දුන්නොත් ඔයගලන්ට තියෙනවා 0.55 වුණා. අපි මේක අපිට පුළුවන් මේක තවත් වැඩි කරගන්න. මේක 10 මයික්‍රෝෆැරඩ් වගේ දැම්මොත් තවත් මේකේ අගය වෙනස් වෙනවා. ඔයගලන්ට පේනවා 5.5ක් වුණා. ඒ කියන්නේ මේකේ පල්ස් එකක් එන්නේ දැන් තප්පර 5.5කට තප්පර 5.5න් 5.5ට. කියන්නේ හැම තප්පර 5.5කටම අවුට්පුට් එකෙන් සිග්නල් එකක් අපිට ලබා දෙනවා. ඒක තමයි මේකේ සරලව වෙන සිද්ධාන්තය. අපිට මේක කන්ඩෙන්සර් එක වෙනස් කරලත් පුළුවන්. මෙන්න මෙතන තියෙන රෙජිස්ටර් එකේ අගය වෙනස් කරලත් අපිට මේ අදාළ අවුට්පුට් එක වෙනස් කරගන්න පුළුවන්. දැන් ඔයගොල්ලන්ට පේනවා 5.5 තිබුණේ තප්පර 11 වුණා. ඒ කියන්නේ තප්පර 11න් 11 තමයි හැමතිස්සෙම සිග්නල් එකක් එන්නේ. හරි. දැන් අපි යමු මෙන්න මේ NE 550 ඇස්ටබල් කියලා තියෙන එකට. මේකෙදිත් අපි ව්‍යාර විස්තර ටිකම ලබා දෙන්න ඕනේ. ඒකේ තියෙන්නේ මෙතන රෙසිස්ටන්ස් දෙකක් තියෙනවා. ඒ කියන්නේ මෙන්න මේ 7යි 6යි පින් දෙක අතරත් රෙජිස්ටර් එකක් දාලා තිනවා. මේකට අපි සරලවම ෆික්ස් රෙජිස්ටර් එකක් ලබා දෙන අවස්ථාවක් තියෙනවා. ෆික්ස් රෙජිස්ටර් එකක් ලබා දෙන්නේ අපිට අදාළ අවුට්පුට් එක. කියන්නේ අපිට අවශ්‍ය අවුට්පුට් එක නියතන. එහෙම අපිට නියතයක් නැත්නම් අපිට හැමතිස්සෙම වෙනස් කරන්න ඕන නම් මෙන්න මේ අවුට්පුට් සිග්නල් එක අපිට පුළුවන් මෙන්න මේ R2 වෙනුවට ෆික්ස් රෙජිස්ටර් එකක් නොදා වෙරිබල් රෙජිස්ටර් එක. එහෙම නැත්නම් ඔයගොල්ලෝ දැකලා ඇති ඕන තරම් ඇම්ප්ලිෆයර් වල තියෙනවා වොලියුම් කන්ට්‍රෝල් එක. එහෙම නැත්නම් සද්ද අඩු වැඩි කරන කන්ට්‍රෝල් එක. අන්න ඒ වගේ කන්ට්‍රෝල් එකක් මේකට යොදා ගන්න පුළුවන් අපිට R2 වෙනුවට. ඒ කියන්නේ 7යි 6යි පින් දෙක අතරට අපිට යොදා ගන්න පුළුවන් R2 කියන තැනට ඒ වගේ වෙරිබල් රෙජිස්ටර් එක. සාමාන්‍යයෙන් අපි යොදා ගන්න මේ වගේ වෙරිබල් රෙජිස්ටර් ෆික්ස් රෙජිස්ටර් එකක් දානවා අඩුයි. මොකද අපිට අවුට්පුට් එක වේරි කර ගන්න ඕන වෙලාවට අපිට එහෙම තමයි යොදා ගන්න පුළුවන් වෙන්නේ. හරි. දැන් අපි මේකට අගයන් ආදේශ කරගමු. R1 කියන්නේ මෙතන ඔයගලන්ට පේනවා VCC ළඟම 4.8 පින් දෙකට සහ IC එකේ 7 වෙනි පින් එකට දීලා තියෙන රෙසිස්ටර් එක. ඒ කියන්නේ R1 අපි ඒකට ලබා දෙන ඕම් 100ක් කියලා. ඊට පස්සේ R2 කියන්නේ අර මං කියපු රෙසිස්ටර් එක 7 වෙනි පින් එකට සහ 6 වෙනි පින් එකට ලබා දීලා තියෙන රෙසිස්ටර් එක. ඒකට මම දෙන්නම් 220යි ඕම් කියලා. ඊට පස්සේ මෙතන තියෙනවා C ග්‍රවුන්ඩ් එක ළඟ කැපැසිටර් එකක් තියෙනවා. ඒක සම්බන්ධ වෙලා තියෙන්නේ IC එකේ ග්‍රවුන්ඩ් පින් එක. එහෙම නැත්නම් පළවෙනි පින් එකට සහ ට්‍රිගර් පින් එකට. ට්‍රිගර් පින් එක කියන්නේ දෙවෙනි පින් එක. ඒකට සම්බන්ධ වෙච්ච කන්ඩෙන්සර් අගයට මම ලබා දෙනවා මයික්‍රෝෆැරඩ් වලින් මම ලබා දෙනවා මයික්‍රෝෆැරඩ් 220ක් කියලා. අපි මේකත් උඩ රෙජිස්ටර් එකක් 220 දීපු නිසා මම මේක ලබා දෙනවා 470 කියලා. ඒක අපි අදාළ අගය අනුව ගන්නවා. ඒ කියන්නේ අපි ගාව තියෙන කොම්පොනන්ට් වල අගයන් තමයි මෙතන ආදේශ කරගන්න ඕන. මම නිකන් මෙතන අගයන් දැම්මේ. හරි. දැන් මේක අපි සම්බිට් කරලා බලුවහත් අපිට අගයන් එනවා ෆ්‍රීකවෙන්සි එක 56.68යි හර්ට්ස් කියලා. ඒ කියන්නේ අපිට අවුට්පුට් සිග්නල් එක එන්නේ තප්පර 5.68කට පාරක් මේකෙන් සිග්නල් එකක් එනවා. ඊට පස්සේ අපිට එනවා ඩියුටි සයිකල් එක 59.25යි කියලා. ඊට පස්සේ T high එක, ඒ කියන්නේ ට්‍රිගර් එක 0.1.4.2 සෙකන්ඩ්. ඊට පස්සේ T low, ඒ කියන්නේ ට්‍රිගර් low එක 0. ඒ කියන්නේ ට්‍රිගර් එක, ඒ කියන්නේ සිග්නල් එක කොච්චර වෙලාවක් low කියන්නේ ඕෆ් වෙලා තියෙන අවස්ථාව කියලා හිතන්නකෝ. ඒ වෙලාව කොච්චරද ට්‍රිගර් එක high කියන්නේ ට්‍රිගර් එක දීලා තියෙන අවස්ථාව. ඒ කියන්නේ අපි එක බිඳුව විදිහට ගත්තොත් T high කියන්නේ ට්‍රිගර් high කියන්නේ එක කියන අවස්ථාව, T low කියන්නේ බිඳුව කියන අවස්ථාව. අන්නේ අවස්ථාවන් දෙකට කොච්චර තප්පර ගානක් මේක ඔන් වෙලා තියෙනවද ඕෆ් වෙලා තියෙනවද කියලා තමයි ඒ T high low කියන එකෙන් මෙතන බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි. ඊට පස්සේ අපිට මෙන්න මේ අවුට්පුට් T කාලය ලැබෙනවා පීරියඩ් එක. ඒ කියන්නේ 0.175.9කටම පාරක් තමයි මේකේ සිග්නල් එක ලබා ගන්න පුළුවන් වෙන්නේ තප්පර. හරි. එහෙනම් අපි මේ ටික බලාගත්තා. දැන් අපි ගොඩක් දේවල් මේකේ බලාගත්තා. මෙන්න මේ මොන්ස්ටබල් සහ මොන්ස්ටබල් ගැන බලාගත්තා. ඊට පස්සේ වෝල්ටේජ් රෙගුලේටර්ස් ගැන කතා කරා. අපි සෙන ඩයෝඩ් සහ IC එක එහෙම නැත්නම් LM230 IC එක පාවිච්චි කරලා ඊට පස්සේ තව අපි තියෙනවා මෙන්න මේ ඉන්වර්ටින් ඇම්ප්ලිෆයර්. එහෙම නැත්නම් අපි මේක යොදාගෙන op amp ඔපරේෂනල් ඇම්ප්ලිෆයර් වල කොටසක් තමයි මේ නන් ඉන්වර්ට් සහ ඉන්වර්ට් ඇම්ප්ලිෆයර් කියලා තියෙන්නේ.
ඒකත් අපි මේක දෙමු. මේකේ R1 කියලා තියෙනවා මෙතන කොළපාට රෙජිස්ටර් එකක්. ඒකට අපි අගය ලබා දෙන්නම්. මම මේකට කිලෝම් අගයක් දෙන්නම්. කිලෝම් 1.2 කියලා. ඊට පස්සේ මේ RF එකට ඊට පස්සේ ඒ RF කියන්නේ මෙන්න මෙතන තියෙන උඩ කොළපාට රෙජිස්ටර් එක. එහෙම නැත්නම් මෙන්න මේ IC එකේ ග්‍රවුන්ඩ් එකට සහ අවුට්පුට් එකට දීලා තියෙන රෙසිස්ටර් එක. ඒක මම දෙන්නම් 10යි කිලෝම් කියලා. එතකොට අපිට ඊට පස්සේ දෙන්න ඕනේ සප්ලයි වෝල්ටේජ් එක. සප්ලයි වෝල්ටේජ් එක මම ලබා දෙන්නම් වෝල්ට් 12යි කියලා. ඊට පස්සේ අපි මේක දීලා බලන්න පුළුවන්. එතකොට මෙතන Vout එක වෙන්නේ ඍණ වෝල්ට් 100ක් සහ ගේන් එක. ගේන් එක වෙන්නේ ඍණ 8.3යි ඒ වගේ ගාණක් තමයි එන්නේ. හරි. අපි දැන් මේකේ අගයත් වෙනස් කරලා බලමු. R1 සඳහා මම ලබා දෙනවා 100 කිලෝම්. ඊටසේ වෝල්ටේජ් එක මම ලබා දෙනවා 24ක් කියලා. මම RF වෙනස් කරන්නේ නැහැ. ඊට පස්සේ අපි දෙනවා අවුට්පුට් වෝල්ටේජ් එක අපි වෙනස් කරලා ඍණ 2.4ක් එනවා. ගේන් එක එනවා ඍණ 0.1. ඒ විදිහට අපිට මේ රෙජිස්ටර් දෙක මාරු කරන්න රෙජිස්ටර් දෙක අපිට කියන්නේ අදාළ අවුට්පුට් වෝල්ටේජ් එක අපිට මෙච්චරක් ඕන නම් අපිට සප්ලයි වෝල්ටේජ් කියන්නේ අපි සරලව හිතුවොත් ඕගලන් මේක සමහරට තේරෙන්නේ නැතුව ඒ නිසාම සරලවම කියන්නම්. මේක සාමාන්‍යයෙන් op amp වල තමයි භාවිතා වෙන්නේ. ඒකේ කොටස් දෙකක් තියෙනවා ඉන්වර්ටින් ඇම්ප්ලිෆයර් සහ non ඉන්වර්ටින් ඇම්ප්ලිෆයර් කියලා. අන්න ඒකේ ඉන්වර්ටින් ඇම්ප්ලිෆයර් කොටස තමයි අපි මේ ඉන්නේ. ඒකේ ගණනය කිරීම වල ඒකෙදි මෙන්න මේ විදිහට ඩයග්‍රෑම් එක තියෙනවා. සරලවම බැලුවොත් ඒකේ VS කියන්නේ සප්ලයි වෝල්ටේජ් එක. ඊට පස්සේ සප්ලයි වෝල්ටේජ් එක මෙන්න මේ IC එකේ ග්‍රවුන්ඩ් එකට. එහෙම නැත්නම් ඍණ ග්‍රේට R1 කියලා රෙජිස්ටර් එකක් හරහා ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ එන්නේ ග්‍රවුන්ඩ් එකේ ඉඳලා මේ IC එකේ අවුට්පුට් එකට RF කියලා රෙජිස්ටර් එකක් ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ මේකේ ධන ග්‍රවුන්ඩ් කරලා තියෙනවා. ඍණ අවුට්පුට් එකේ ඍණට ගිහිල්ලා තියෙනවා. මේක තමයි සරලව මේකේ දීලා තියෙන්නේ. මේකෙදි අපි ගණනය කරගන්න පුළුවන්. ඒ කියන්නේ අපි මොකක් හරි රෙජිස්ටර් එකක් අපි මේ රෙජිස්ටර් දෙක මෙතනට දැම්මොත් අපි සප්ලයි වෝල්ටේජ් එක විදිහට මේ වෝල්ටේජ් එක දුන්නොත් අපිට කොච්චර අවුට්පුට් වෝල්ටේජ් එකක් ලබා ගන්න පුළුවන්ද කොච්චර ගේන් එකක් ලබා ගන්න පුළුවන්ද කියලා මේකෙදි ගණනය කරගන්න පුළුවන්. අන්න ඒක තමයි සරලවම මේකෙදි වෙන්නේ. හරි. දැන් එහෙනම් ඕගලන්ට මම හිතනවා මේක තේරෙන්නේ නැති කියලා. අපි යමු මේකේ ඊළඟ එකට. අපි දැන් ඉන්වර්ටින් ඇම්ප්ලිෆයර් කරා. දැන් බලමු අපි non ඉන්වර්ටින් ඇම්ප්ලිෆයර් ගැන. හරි. දැන් අරගේ වගේමයි අපි මේකෙදිත් අගයන් ආදේශ කළා මේකේ වෙනසම කියලා දෙන්නම්. හරි. මේකේ මම ආදේශ කරනවා R1 වෙනුවට කිලෝම් 10ක්. ඊට පස්සේ RF වෙනුවට මම ආදේශ කරනවා කිලෝම් 1ක්. මම මේක නිකන් කියන ආදේශ කරන්නේ. ඊට පස්සේ අපි මේ VI වෙනුවට ආදේශ කරනවා වෝල්ට් 12ක් වගේ. ඊට පස්සේ මේක මම එන්ටර් කරලා බලනවා. ඊට පස්සේ ඔයගලන්ට පේනවා අවුට්පුට් වෝල්ටේජ් එක 13.2ක වෝල්ටේජ් එකක් අපිට ලබා දෙනවා. ගේන් එක සමානයි 1.1ක ගේන් එකක් අපිට ලබා දෙනවා. දැන් ඔයගලන්ට මේකේ පැහැදිලිව වෙනස තේරෙනවා ඇති. මේකෙදි නමින්ම තේරෙනවා non ඉන්වර්ටින් සහ ඉන්වර්ටින් කියන. ඉන්වර්ට් කියන්නේ හැමතිස්සෙම අපි ලබා දෙන අවුට්පුට් එක ඍණාගය. ඒ කියන්නේ ඍණාගයක් කියන්නේමද ඔයගොල්ලෝ ලොජික් ගේට්ස් ගැන ගන්නවා නම් දන්නවා ඇති. ඒකේ not ගේට් එකට අපි එක කියන සිග්නල් එක ඉන්පුට් කරොත් අවුට්පුට් එකේ එන්නේ බිඳුව කියන සිග්නල් එක. එහෙම නැත්නම් අපි බිඳුව කියන සිග්නල් එක දුන්නොත් දෙන්නේ 1. ඒකේ ඒ වගේම තමයි මේකෙදිත් ඉන්වර්ටින් ඇම්ප්ලිෆයර් වල මේකේ ඉන්වර්ට් වෙලා එන්නේ මේක ඍණාගයක් එන්නේ. non ඉන්වර්ටින් වල එහෙම නැහැ. non ඉන්වර්ටින් වල ඉන්වර්ට් වෙන්නේ නැහැ. ඒ නිසා ධනාගයක් තමයි වෝල්ටේජ් එකට සහ ගේන් එකට එන්නේ. ඒක තමයි මේකේ ප්‍රධානම වෙනස. හරියල්නේ. දැන් එහෙනම් අපි මේකේ තවත් ඩයග්‍රෑම් එකේ වෙනස්කම් තියෙනවා. ඒවම විස්තර කරන්න යන්නේ නැහැ. ගොඩක් ලොකු වෙනස්කම් තියෙනවා. ඒකෙන් වෙන දේවල් වල ලොකු වෙනස්කම් තියෙනවා. ඒ දේවල් මම විස්තර කරන්නේ නැහැ. මෙතන ගණනය කිරීම විතරයි මම විස්තර කරේ. සරලව තේරුම් ගන්න තමයි මම අර ඔයගලන්ට මේක විස්තර කරේ. හරි. එහෙනම් අපි මේ ඇප් එකෙන් ගොඩක් දේවල් කරගත්තා. දැන් අපි මේක ඔක්කොම බැලුවා. මේකේ මේ ස්ටාර් ඩෙල්ටා සහ ඩෙල්ටා ස්ටාර් විතරයි මම බැලුවේ නැති. ඒක දෙයක් ඉතුරු කරා. ඒ දේ ඔයගලන්ටත්
කරලා බලන්න. හරි මං අනිත් ඒවල් අපිට තව එකක් අමතකුණා මෙන්න මේ LED රෙසිස්ටර් කියන එක ඒක ගොඩක් වැදගත්. ඒ නිසා මං ඒකත් කරලම වීඩියෝ එක නවත්තන්න. හරි. අපි දැන් බලමු ඒක මොන වගේ දේවල් වලටද ඕනේ කියලා. මේක LED රෙසිස්ටර් වැලියු කියලා තමයි උඩම බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ ඔයගොල්ලන් ඩයග්‍රෑම් එකේ බලා ගන්න පුළුවන් VS කියන්නේ. ඒ කියන්නේ දැන් ඔයගොල්ලෝ දන්නවා සප්ලයි වෝල්ටේජ් කියලා. ඊට පස්සේ තියෙනවා රෙසිස්ටර් එක කරහා LED එකකට ගිහිලා තියෙනවා. මේකෙදි කියන්නේ අපිට මොකක් හරි අවුට්පුට් එකක් තියෙන වෙලාවක. ඒ කියන්නේ අපි මොකක් හරි වෝල්ට් 5ක් ගන්න අවුට්පුට් එකක් තියෙනවා කියමුකෝ. නැත්නම් අපි මේ LED එකටම ආදේශ කරමු. LED එකක් සාමාන්‍යයෙන් වෝල්ට් 3යි ගන්න. එහෙම හිතමුකෝ. එතකොට අපිට සප්ලයි වෝල්ටේජ් එක විදිහට තියෙනවා වෝල්ට් 12. එතකොට සප්ලයි වෝල්ට් 12 කෙලින්ම වෝල්ට් 3 LED එකට දුන්නොත් බිච්චෙනවා. ඒක ඕනම කෙනෙක් දන්නවා. ඒ නිසා අපි මේක අතර මැදට දාන්න ඕන රෙසිස්ටර් එක. එහෙම නැත්නම් අර වෝල්ට් 12ක වෝල්ටේජ් එක අඩු කරලා වෝල්ට් 3ක් විතරක් LED එකට ලබා දෙන්න වෝල්ට් 9 ඩ්‍රොප් කරන්න මෙතන රෙසිස්ටර් එකක් භාවිතා කරන්න ඕනේ. අන්න ඒක නිසා මේ සර්කිට් එක අපිට වැදගත් වෙනවා. ඒ කියන්නේ මේ රෙසිස්ටර් එකේ අගය ගණනය කරගන්න පුළුවන් අපිට මේ ඇප් එක හරහා. අපි දැන් මේකට අගයන් ආදේශ කරගමු. මේකට ඔයගලන්ට LED එකක් නෙමෙයි ඔයගලන්ට අවශ්‍ය ඕනෑම අවුට්පුට් එකක් මේකට ලබා දෙන්න පුළුවන්. ඒ අවුට්පුට් එකට අදාළ වෝල්ටේජ් එක දන්නවා නම්. හරි. හරි. මම මේක අගය ලබා දෙනවා සප්ලයි වෝල්ටේජ් එක විදිහට. මම ඉස්සෙල්ලා කියපු උදාහරණෙම ගන්නම් වෝල්ට් 12යි. ඊට පස්සේ VLED කියන්නේ LED එකකින් ලබා ගන්න වෝල්ටේජ් එක. සාමාන්‍ය අපි LED එකකට ගන්න වෝල්ටේජ් එක විදිහට කියන්නේ වෝල්ට් 3යි කියලා. ඒ නිසා මම වෝල්ට් 3ක් මෙතනට දෙනවා. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා IS. ඒ කියන්නේ සප්ලයි කරන්ට්. ඒ කියන්නේ මෙතන VS සප්ලයි වෝල්ටේජ් එකේ තියෙන ඇම්පියර් ගාන. ඒ කියන්නේ අපි ඉන්පුට් එක විදියට දෙන ඇම්පියර් ගාන තමයි මෙතනට ඇතුළත් කරන්න ඕනේ. ඒකට මම දෙනවා ඇම්පියර් මේක මම මිලි ඇම්පියර් කරගන්නම්. මොකද LED එකකට ලොකු ධාරාවක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා මම මේක මිලි ඇම්පියර් කරගත්තා. ඇම්පියර් වලින් ඔයගලන්ට දෙන ඉන්පුට් එකේ ඇම්පියර් ගාන වැඩි නම් අපිට ඇම්පියර් දා ගන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. මම නිකන් මේක මිලි ඇම්පියර් කරගත්තා. මිලි ඇම්පියර් 100ක් මම මේකට ලබා දුන්නා. හරි. දැන් අපි මේක කැල්කියුලේට් කරලා බලමු කොහොමද එන්නේ කියලා. හරි. දැන් ඔයගලන්ට පේනවා රෙසිස්ටන්ස් එක 90 ඕම් කියලා ආවා. වෝල්ටේජ් එක ආවා 9 වෝල්ට්. ඒ කියන්නේ VR. VR කියන්නේ මේකේ මෙන්න මේ R කියන රෙසිස්ටර් එකෙන් ඩ්‍රොප් කරගන්න වෝල්ටේජ් එක තමයි VR කියන්නේ රෙසිස්ටර් වෝල්ටේජ් එක සමානයි 9යි. ඒක 9යි කොහොමද කියලා ඔයගලන්ට තේරෙන්නේ නැති. සප්ලයි වෝල්ටේජ් එක වෝල්ට් 12යි. LED එකට අවශ්‍ය වෙන්නේ වෝල්ට් 3යි. එතකොට 12න් 3ක් අඩු වෙන්න ඕනේ 9යි. මොකද වෝල්ටේජ් එක රෙසිස්ටර් එකෙන් වෝල්ට් 9ක් තියාගෙන තමයි ඉතුරු වෝල්ටේජ් 3 තමයි මේ LED එකට යවන්නේ. ඒ නිසා තමයි RV සමානයි වෝල්ට් 9ක් උනේ. එතකොට රෙසිස්ටන්ස් එක කැල්කියුලේට් වෙන්නේ වෝල්ට් 9ක් ඩ්‍රොප් කරගන්න කොච්චර රෙසිස්ටන්ස් එකක් ඕනද කියන එක තමයි මෙතන ඕම් 90යි කියලා උත්තරේ අපිට ආවේ. ඒක අපිට සාමාන්‍ය සූත්‍රයක් දාලා ගණනය කරගන්නවා නම් අපිට පුළුවන් V = IR කියලා දාලා V වලට වෝල්ට් 9යි කියලා දාලා I වලට අපිට දාන්න පුළුවන් මිලි ඇම්පියර් 100. අපි මිලි ඇම්පියර් 100 දැම්මා. ඊට පස්සේ R වලට R අපි දැනගන්න ඕන නිසා R උක්ත කරගන්නවා. ඊට පස්සේ R සමානයි V බෙදීමයි කියලා දාගත්තා. වෝල්ටේජ් එක වෝල්ට් 9යි I මිලි ඇම්පියර් 100යි. ඊට පස්සේ බෙදලා ආවට පස්සේ අපිට උත්තරේ එනවා 90යි ඕම් කියලා. හරි යාළුවනේ අපි එහෙනම් දැන් ඒකත් බලුවා. දැන් අපි මේ ඇප් එකේ සියලුම දේවල් කතා කරා. ඔයගලන්ට දැන් ගොඩක්ම පහසු ඇති සර්කිට් එකක් ඩිසයින් කරගන්නකොට. එහෙම නැත්නම් අපි මොකක් හරි සර්කිට් එකක් හදනකොට මොනවා හරි කොම්පොනන්ට් එකක් ඩයග්‍රෑම් එකේ අනුව අඩු වෙලා අපිට වෙන කොම්පොනන්ට් තියෙනවා නම් වෙන අගයන් තියෙනවා නම් අපි ඒක කොහොමද මේක හදාගන්නේ යගයන් වලින් කියලා. හරි. එහෙනම් වීඩියෝ එක මෙතනින් නතර කරනවා. මේ අපි මේ ඇප් එක ගැන කතා කරා. ඔයගලන්ට පුළුවන් මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන මම ඔයගලන්ට ආයිත් කියන්න මේ කොහොමද ඩවුන්ලෝඩ් කරගත්තේ කියලා. මම මේක ඩවුන්ලෝඩ් කරගත්තේ APK Pro එකෙන්. ඔයගලන්ටත් පුළුවන් APK Pro එකෙන් ඩවුන්ලෝඩ් කරගන්නත්. එහෙම නැත්නම් Play Store එකෙන් සර්ච් කරලා ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්. මේකේ නම තමයි Electronic Calculator කියන ඇප් එක. ඔයගලන්ට මම ඉන්ටර්ෆේස් එකක් පෙන්නුවා. ඇප් එකේ අයිකන් එකක් පෙන්නුවා. ඒ විදිහට ඔයගලන්ට මේක ඩවුන්ලෝඩ් කරගෙන වැඩ කරගන්න පුළුවන්. හරි. හරියන්නේ. අද ඔයගොල්ලෝ ඉගෙන ගත්තා කොහොමද ඉලෙක්ට්‍රොනික කැල්කියුලේටර් කියන ඇප් එක භාවිතා කරලා අපේ වැඩ පහසු කරගන්නේ කියලා. ඒ කියන්නේ
එකෙන් ගොඩක් දේවල් මම කියලා දුන්නා කරන්න. ඒකේ ඔප්ෂන් ගොඩක් අපිට තිබුණා. ඒකේ තිබුණා රෙසිස්ටර්ස් කැල්කුලේෂන් මේ රෙසිස්ටර් වල ගණන් හදන විදිය සීරීස් පැරල් දෙකටම තිබුණා. ඊට පස්සේ ඉන්ඩක්ටර්ස් ගැන තිබුණා, කන්ඩෙන්සර් ගැන තිබුණා. ඊට පස්සේ රෙගුලේටර්ස් වල රෙගුලේටර් වර්ග දෙකක් තිබුණා. සෙන ඩයෝඩ් එකක් භාවිත කරලා රෙගුලේටර් හදන විදිය තිබුණා. ඒවැ ගණන් හදන විදිය සහ තව තිබුණා LM310 රෙගුලේටර් IC එක පාවිච්චි කරලා ඒ ඩයග්‍රෑම් එකේ අදාළ රෙසිස්ටර් වල ගණනය කිරීම කරන විදිය. ඒ වගේ ගොඩක් දේවල් තව ගොඩක් කියපු දේවල් තියෙනවා. ඒ දේවල් ඔක්කොම අපි අද වීඩියෝ එකෙන් සාකච්ඡා කරා. එහෙනම් ඔයගොල්ලොත් ඒ ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන ඔයගොල්ලන්ගෙත් වැඩ ලේස්ති කරගන්න කියලා මම ඒකේ ඇප් එකේ link එකක් දාන්නම් description එකේ. එතකොට ඔයගොල්ලන්ට ලේසියෙන්ම ඒක ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන ෆෝන් එකට ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්. හරි. එහෙනම් අද වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, යාළුවන්ට බලන්න පුළුවන් වෙන ෂෙයා කරන්න. මාව හැමදාම සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. එතකොට බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගන්න. ඒතර මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයගලන්ට නොටිෆිකේෂන් එකක් ගෙන්න ගන්න පුළුවන්. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙන බලාපොරොත්තු වෙන අදට සමු ගන්නවා. හැමෝටම සුබ දවසක්.